හිටිය දැන් එයා බයි කට්ටියටම සුබ සන්ධ්‍යාවක් වේවා. අද කලින් දවසේ කතා කරපු එකේ ඉදිරියට කියන්නේ අද පටන් ගන්න තියෙන ඩෙමොක්‍රසි කියන පාඩම ප්‍රජාතන්ත්‍රවාදය. එතකොට මේ කොටස අද අපි කතා කරලා ඉවර කරනවා. එක දවසින් කතා කරලා ඉවර කරන්න තමයි බැලුවේ. මොකද මේකේ අමාරු දේවල් කියලා අමාරු සංකල්ප කියලා දෙයක් නැහැ. අපිට සමහර දේවල් ස්ලයිඩ් එකේ තියෙන එක එහෙම පිටින් පොඩ්ඩක් බලා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ඒ වගේ ගොඩාක් ගැඹුරට වචනාර්ථය අපි බලන එකේ තේරුමක් වෙන්නේ නැහැ අපේ මට්ටමේදී. මොකද learning outcomes දිහා බලන්නේ අපි ඉගෙන ගන්න ඕනේ. එතකොට learning outcome එකට ගැලපෙන්න අපි මේ දේවල් ටික දැනගත්තා නම් ඇති කියලා තමයි මම හිතන්නේ. ඒ නිසා මේ පාඩම මට තේරුණු විදිහට පැහැදිලි කරලා දෙන්නම්. අපි ඉස්සෙල්ලාම බලමු මොනවාද අපේ learning outcomes කියලා. එහෙනම් අපිට මේ පාඩම මෙයාලා දීලා මොනවාද අපෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. පළවෙනි එක definition එක. මොකේ definition එකද? democracy කියන එක. democracy එහෙම නැත්නම් සිංහලෙන් අපිට කියන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එකේ නිර්වචනය මොකක්ද? ඊළඟට types of democracy. ඊළඟට principles of democracy. principles of democracy. අපිට දැන් තියෙන්නේ මේ ටික පිළිවෙලින් බලාගෙන යන්න. මේ principles යටතේ rights and duties ගැන අපි කතා කරනවා. එතකොට මේක lecture එකක් සහ tutorial එකක් lecture දෙකකට ගිය මේක. ඒ දෙකම එකතු කරලා සාරාංශයක් විදිහට අද කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා අපි පුළුවන් උපරිමයක් අද ඉවර කරගමු. මේක අපිට ඉවර කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙනවා. එහෙනම් සුබ මොහොතින් පටන් ගන්නයි තියෙන්නේ. මේ ඩෙමොක්‍රසි කියලා කියන්නේ මොකක්ද? ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජා. එතකොට මේකේ උඩින්ම ඉන්නේ මිනිස්සු. ප්‍රජාතන්ත්‍රවාදය. ඩෙමොක්‍රසි කියන එක ගොඩක් මානව හිතවාදී ආණ්ඩු ක්‍රමයක්. ඩෙමොක්‍රසි කියන එක මානව හිතවාදී. ඇයි ඒ මානව හිතවාදී කියලා අපි කියන්නේ? මේකට හේතු අපිට ඉස්සරහට බලන්න පුළුවන් ෆන්ඩමෙන්ටල් ප්‍රින්සිපල්ස් වලදී සරලව කියනවා නම් අපි මේ ගොඩක් මානව හිතවාදී කියලා කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේදී මිනිසුන්ගේ මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කරනවා. මූලික අයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කරනවා. ඒ නිසා තමයි ප්‍රධාන වශයෙන්ම මේක මානව හිතවාදී ආණ්ඩු ක්‍රමයක් කියලා අපි හඳුන්වන්නේ. එතකොට අපි බලමු ඩෙමොක්‍රසි කියන වචනේ තේරුම. කලින් දවසේ මම ඇරිස්ටොක්‍රසි කියන එක වචන දෙකකට කඩලා මම තේරුමක් අරගත්තා. අන්ජුලව අපේ කට්ටිය උදාහරණයක් අරගෙන මම අරගත්තා. ඇරිස්ටොටස් and ක්‍රේටොස්. එතන ක්‍රේටොස් කියන වචනේ පාවිච්චි කරේ බලය කියන එක නිර්වචනය කරන්නේ. එහෙම නැත්නම් බලය කියන අදහස දෙන්න. එතකොට අද ඒක ඒ විදිහටම ගන්න පුළුවන්. ඇයි ඩෙමොක්‍රසි? මේ ඩෙමොක්‍රසි කියන වචනේ අපිට විසන්ති කරන්න පුළුවන්. එහෙම නැත්නම් වචන දෙකකට කඩන්න පුළුවන්. කොහොමද? එකක් ඩිමොස් අනිත් එක ක්‍රේටොස්. KRATOS. ක්‍රේටොස්. මෙතන ඩිමොස් කියන්නේ මොකද්ද? ඩිමොස් කියන්නේ අපි බැලුවොත් ග්‍රීක් වලින් ඩිමොස් කියලා කියන්නේ මිනිස්සුන්ට people. ක්‍රේටොස් කියලා කියන්නේ power. does have the ability to is not ක්‍රේටොස් කියලා කියන්නේ power. එහෙනම් ඩිමොස් ක්‍රේටොස් people power මිනිස්සුන්ගේ බලය. මේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේදී
බලය තියෙන්නේ කා ගාවද? මනුස්සයෝ ගාව. බලය තියෙන්නේ කා ගාවද? මනුස්සයෝ ගාව. එහෙනම් මේක මිනිස්සුන්ගේ බලයෙන් හැදිච්ච ආණ්ඩුවක්. මේකෙදි බලතල එහෙම නැත්නම් බලය කා අතේද තියෙන්නේ? මිනිස්සු අතේ. ඒකයි අපි කියන්නේ democracy demonstrate of people power. ඔය වචන දෙකෙන් තමයි democracy කියන වචනය හැදිලා තියෙන්නේ. මේකෙදි වෙන්නේ මේ people ඉන්නවනේ. මිනිස්සු තමන්වම පාලනය කරගන්න. People rule themselves. themselves කියන්නේ තමන්වම කියන එකනේ. මිනිස්සුන්වම පාලනය කරගන්න. මෙයාලම පාලනය කරගන්න. මේ පාලනය කිරීම තමන්වම පාලනය කිරීම එක්කෝ ඩිරෙක්ට්ලි වෙන්න පුළුවන්. එක්කෝ ඩිරෙක්ට්ලි. එහෙම නැත්නම් ඉන්ඩිරෙක්ට්ලි. වක්‍රාකාරව ඉන්ඩිරෙක්ට්ලි. ඉන්ඩිරෙක්ට්ලි. හරි. අපි බලමු මේ ඩිරෙක්ට්ලි ඉන්ඩිරෙක්ට්ලි කොහොමද මේක හැදෙන්නේ කියලා. ඒක ඉස්සරහට කතා කරමු. සරල අදහස මතක තියාගන්න ඩෙමොක්‍රසි කියලා කියන්නේ people power. මිනිස්සු තමා මේකේ බලය තියෙන කට්ටිය. මිනිස්සු තමන්වම පාලනය කරගන්නවා. ඒක ඍජුවම පාලනය කර ගැනීමක් වෙන්නත් පුළුවන්. වක්‍රාකාරව පාලනය කර ගැනීමක් වෙන්නත් පුළුවන්. ඔක තමයි කතාව. ඒතර මම හිතනවා මේක පැහැදිලි කියලා. දැන් අපි බලන්න ඕන අපේ learning outcomes වල පළවෙනි එක definition. අපි බලමු මේ democracy කියන එක define කරන්න, නිර්වචනය කරන්න. ඒබ්‍රහම් ලින්කන් අහලා තියෙනවා ඇමරිකාවේ හිටපු ජනාධිපති කෙනෙක්. මේ ඒබ්‍රහම් ලින්කන් democracy කියන එක නිර්වචනය කරනවා හරි ලස්සනට. democracy කියන්නේ form of government. රජයක් එහෙම නැත්නම් ආණ්ඩුවක් පවතින්න පුළුවන් එක විදිහක්. form of government. ඊට පස්සේ තව ලස්සන වචන ටිකක් කියනවා. අපි ඒ ටික බලමු. form of government ඉස්සලාම කියන of people. government of people. government by people. එහෙනම් governed by people. ඊළඟට for people. for කියන්නේ හතර දෙනෙක් කියන එක නෙමෙයි. for මිනිස්සුන් වෙනුවෙන් එහෙම නැත්නම් මිනිස්සුන් මත. මේකේ form of government of people. මෙතන of people කියලා කියන්නේ කාටද මේ government එක අයිති? එහෙනම් of people, government of people. මේ government එක අයිති මනුස්සයන්ට, මිනිස්සුන්ට. පැහැදිලි? of people කියන්නේ මේක අයිති කාටද කියන එක. ඊළඟට government by people. by people කියන්නේ බයියෝ නෙමෙයි. ඒ 69 by people නෙමෙයි. මේක be by people. හරිද? government by people. මෙතන මේ by people කියන එකේ අදහස වෙන්නේ කවුද government එකට අදාළ කට්ටියද? ඒ කියන්නේ අපි බලතල දෙන්න කාවද කොහොමද පත් කරගන්නේ? කවුරුන් විසින්ද පත් කරගන්නේ? ආණ්ඩුව පත් කරගන්නේ කවුරුන් විසින්ද? mechanism of electing the government. ඒක තමයි second point එකෙන් කියවෙන්නේ. මේ democracy form එකේදී government එක elect කරගන්නේ, පත් කරගන්නේ මිනිස්සුමයි. එතකොට elected by people. අයිති මිනිස්සුන්ට government එක පත් කරගන්නේ මිනිස්සු. ඊළඟට for people. මොකද්ද මේ for කියන එකේ අදහස? මෙතන
for කියන එකේ අදහස වෙන්නේ මේ government එකේ purpose එක. මෙහෙම government එකක් තියෙන හේතුව. For people. මිනිස්සු වෙනුවෙන් තියෙන්නේ. මිනිස්සු වෙනුවෙන් government එකක් තියෙන්න හේතුවක් වෙන්නේ මොකද්ද? අපිට අපි අවශ්‍ය කරන සතුටෙන් සහ ගරුත්වයෙන් යුතු දිවි පෙරටක් ගත කරන්න. ඒ කියන්නේ අපි කලින් දවසේ කිව්වා මට මතකයි ලාවට වගේ. එතකොට purpose එක මිනිස්සුමයි. මිනිස්සුන්ට අයිති මිනිස්සු විසින්ම පත් කරගන්න මිනිස්සු වෙනුවෙන්ම පත් කරගන්න ආණ්ඩුවට අපි කියනවා democratic government එකක් කියලා. එහෙනම් for people කියන්නේ ඇයි? for people කියලා කියන්නේ ඇයි? මේ government එක පත් කරගන්නේ සමාජ සුබසාධනය වැඩි දියුණු කරන්න enhance the welfare of people. සුබසාධනය මානව සුබසාධනය ඉහළ නංවන්න. ඉහළ ජීවන තත්ත්වයක් අත් කරගන්න. එහෙනම් ඕක තමයි ඩෙෆිනිෂන් එක අපි කතා කරන්නේ. ඒබ්‍රහම් ලින්කන්ගේ. එතකොට මේ ෆෝම් එකේදී සුප්‍රීම පවර් එක තියෙන්නේ කාගේ අතේද? වැඩිම බලතල උසස්ම බලතල තියෙන්නේ කාගේ අතේද? මහ ජනතාව අතේ. people. එතකොට මේ people තමා මෙතන සුප්‍රීම කට්ටිය උසස්ම කට්ටිය. එයාලගේ අතේ තමයි බලය තියෙන්නේ. එයාලගේ අතේ තමයි බලය තියෙන්නේ. එදා මතකයිද අපි ඇරිස්ටෝටලස් එකේදී කතා කරා අපේ සමුදිත උදාහරණයකට අරගෙන මේ මොනාගේ ඩික්ටේටර්ෂිප් එකේදී අපි කතා කරා සමුදිත ඇප්ලෝ එක උඩ ඉන්නවා ඉඳගෙන එයා කට්ටියව ඩික්ටේට් කරනවා. එතකොට සුප්‍රීම පවර් එක තිබ්බ සමුදිතගේ අතේ. එයා තමයි ඩික්ටේටර්. හැබැයි මෙතනදී එහෙම නැහැ. මෙතන සුප්‍රීම පවර් එක තියෙන්නේ කාගේ අතේද? මනුස්සයන්ගේ අතේ. මනුස්සයන්ගේ අතේ. ඒක තමයි සුප්‍රීම පවර් එක කියලා මම මෙතනදී අදහස් කරේ. හරි. මේක තමයි ප්‍රධාන කතාව. මේ සරලව කියන්නේ ලෙක්චරේ තරම් ගැඹුරට කතා කරන්නේ නැහැ. සරලව මුද පොයින්ට් කතා කරා යන්නේ. හරිනේ. එතකොට ඩෙෆිනිෂන් එක හරි. මොකක්ද එහෙනම්? form of government of people by people for the people. clear. දැන් අපි යනවා type of democracy කතා කරන්න. type of democracy. type of democracy. අපි ගමු මෙන්න මෙහෙම. type. democracy එකේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් තමයි direct democracy. අනිත් එක indirect democracy. එහෙම නැත්නම් මේකටම කියනවා අපි representative democracy කියලා. direct democracy, representative democracy. හරි. බලමු මේක මෙහෙමයි තියෙන්නේ. මේක පොඩි අපි රූප සටහනකින් බලමු. අපි රටක් පාලනය කරන්න නම් ඒ රටේ නීති රීති තියෙන්න ඕනනේ. එතකොට ආණ්ඩුවක් කරන ප්‍රධානම කාර්යය තමයි නීති රීති සම්පාදනය කරන එක. එතකොට මේ laws and rules හදන්න තමයි ආණ්ඩුවක් ප්‍රධාන වශයෙන්ම ඕන වෙන්නේ. අපි ආණ්ඩුවේ ප්‍රධාන කාර්යභාරයක් විදිහට ගන්නවා establishing laws. මේ direct democracy එකේදී මේ පල්ලෙහාම ඉන්න මහ ජනතාව පැහැදිලිද? කෙලින්ම නීති රීති සම්පාදනයට දායක වෙනවා. මේ පල්ලෙහා ඉන්න මහ ජනතාව කෙලින්ම නීති රීති සම්පාදනයට දායක වෙනවා. කොහොමද දායක වෙන්නේ? නීති රීති සම්බන්ධයෙන් වෝට් එකක් දීලා. මේක ජනමත විචාරණයක් විය හැකියි. බොහෝ විට ජනමත විචාරණයක් විය හැකියි.
ඒතර ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේදී laws and rules කෙලින්ම හදාන්නේ කවුද? people. මේ යටම ඉන්නේ මිනිස්සු. යටම ඉන්නේ මිනිස්සු. ඉන්ඩිරෙක්ට් එකේදී දැන් ඩිරෙක්ට් කියලා කියන්නේ මොකද්ද? නහය මෙහෙම අල්ලන්න දින එක ඩිරෙක්ට්. අපි අත මෙහෙම දාලා මෙහෙම නහය අල්ලන එක ඉන්ඩිරෙක්ට්. ඉතින් ඒ වගේ තමයි. people ලා කෙලින්ම laws and rules වල දෙන එක ඩිරෙක්ට්. හැබැයි වක්‍රාකාරයෙන් ඉතින් දෙනවා නම් ඒක ඉන්ඩිරෙක්ට්. ඒක ඉන්ඩිරෙක්ට්. සමුදිත අපේ සමුදිතයි මහේල කට්ටිය පාඩම් කරපු දවස්වල රැයට කන්න කඩේට යන්න ඕන වුණා. රැයට කන්න කඩේට යන්න ඕන වුණා. සමුදිත කෙලින්ම ගිහිල්ලා කඩේ කෑම එකක් අරන් ආවා. ඩිරෙක්ට් ඩෙමොක්‍රසි. ඩිරෙක්ට් ඩෙමොක්‍රසි. සමුදිත මහේලට කිව්වා ගිහිල්ලා කෑම එකක් අරන් වරෙන් කියලා. ඒතර සමුදිත වෙනුවෙන් මහේල ගියා. මහේල කඩේ ගියා. හරිද? ඒක ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි. ඔව් 3 පොච් එකක් ගෙන්න ගියා. ඒක ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි. ඒතකොට මෙතනදී වෙන්නේ මිනිස්සු කෙලින්ම වෝට් කරන්නේ ලෝ එකට හෝ රූල් එකට නෙමෙයි. ලෝ එකක් රූල් එකක් හදන්න නෙමෙයි මිනිස්සු වෝට් කරන්නේ. ඉන්ඩිරෙක්ට් එකේදී මිනිස්සු වෝට් කරන්නේ තමන්ගේ රෙප්‍රසන්ටේටිව්ස්ලා පත් කරගන්න. තමන්ගේ රෙප්‍රසන්ටේටිව්ස්ලා 225 පත් කරගන්න. එතකොට මේ මිනිස්සු වෝට් කරලා පත් කරගන්න රෙප්‍රසන්ටේටිව්ස්ලා තමයි ගිහිල්ලා laws and rules හදන්නේ. උන් laws and rules කේද roles නම් හදනවා ඇති. roles හදනවා ඇති කනවද දන්නේ නැහැ. එතකොට ඩිරෙක්ට් එකේ ඉන්ඩිරෙක්ට් එකේ වෙනස මැද්දට ආවා රෙප්‍රසන්ටේටිව්ස්ලා. දැන් අපිට තේරෙනවා ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා. ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා. එහෙනම් ලංකාවේ නීති සම්පාදනය කරන්නේ කොහෙන්ද? ව්‍යවස්ථාදායකයින්. ලංකාවේ ව්‍යවස්ථාදායකයෙක් මොකක්ද? පාර්ලිමේන්තුව. එහෙනම් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය තමයි අපේ රිප්‍රසන්ටේටිව්ස්ලා. අපේ රිප්‍රසන්ටේටිව්ස් අපි මහමැතිවරණයකදී ඡන්දය දීලා 225ක් පත් කරගන්නවා අපිව නියෝජනය කරන්න. අපිව නියෝජනය කරන්න. එතකොට එයාලා අපිව නියෝජනය කරමින් පාර්ලිමේන්තුව ඇතුළට වෙලා නීති හදනවා. එක්කෝ නීති හදන එක අනිත් ඔක්කොම කරනවා. දෙකෙන් එකක් වෙනවා. කොහොම තමයි වෙන්නේ. කොහොම තමයි වෙන්නේ. පැහැදිලිනේ? එතකොට ඩිරෙක්ට් ඇන්ඩ් ඉන්ඩිරෙක්ට් කතාව ඕක. මම හිතනවා ඔයාලට අදහසක් ඔළුවට යන්නේ නැති කියලා රූප සටහන දිහා දකිද්දි. රූප සටහන දිහා දකිද්දි. ඔයාලා කට්ටිය ඉන්නවා නම් ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. ඩිරෙක්ට් මෙසේජ් දානවා නම් හොස්ටින් account එකට ඩිරෙක්ට් මෙසේජ් එක දාන්න. එදා ඩිරෙක්ට් මෙසේජ් වගේක් ඇවිත් තිබ්බා අනිත් account එකට මට ඒක බලන්න බෑ. ඒකයි. හරි. එතකොට ඔන්න types හරි. types හරි මතක තියාගන්න. මතක තියාගන්න. සමුදිතයි මහේලයි දෙන්න. සමුදිත කෙලින්ම ගිහිල්ලා රෝල්ස් එකක් ගත්තා. රෝල්ස් එකක් නෙමෙයි. මම මෙසි පොත් එකක් ගත්තා. අනිත් එකේ ඉන්ඩිරෙක්ට් එකේදී මේ මහේලව යවලා ගත්තා. ඒතර මහේල තමයි රිප්‍රසන්ටේටිව්. වක්‍රාකාරයෙන් ගත්තා. වක්‍රාකාරයෙන්. එහෙම නැත්නම් තව එකක්. ඉතින් තව උදාහරණයක් දෙන්න මෙහෙම. දැන් අපේ කැම්පස් එකේ කට්ටියගේ ස්ටේටස් දකිද්දී මෙහෙම එකක් පේනවනේ. ඉතාලම තරහින් මේ කතා කරන්නේ. මෙහෙම වෙන්නේ තියෙනනේ. දැන් මේ දෙන්නේ ඉන්නවා. දැන් මූට තනියම කන්න බැයි දත පණ නැද්ද? කෑම එක මූ තනියම කන එක තමයි ඩිරෙක්ට්. මෙයාට කියලා කවා ගන්න එක තමයි ඉන්ඩිරෙක්ට්. මෙයාට කියලා කවා ගන්න එක තමයි ඉන්ඩිරෙක්ට්. දැන් තේරුම් ගන්න තමන් ඉන්නේ ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේද ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේද කියලා. එහෙනම් types of democracy ඉවරයි. types of democracy ඉවරයි. ඊළඟට අපි එනවා democratic tools ගැන කතා කරන්න. මම අහමු කියලා ඒක පස්සේ කියන්න. democratic tools ගැන කතා කරමු. democratic tools. මෙන්න මේක කතා කරද්දී නම් ලෙක්චර් එකේ පුංචි
කන්ෆියුෂන් එකක් ආවා. නමුත් අපි බලමු. ඩෙමොක්‍රැටික් ටූල්ස් කතා කරද්දී මේ ටූල්ස් අපිට බෙදන්න පුළුවන් ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේ ටූල්ස් සහ ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේ ටූල්ස් කියලා. ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේ ටූල්ස් කියලා. ඔව් අපි තාම ඉන්ඩිරෙක්ට් එකෙන් බැරි එකනේ අවුල. හරි. අපි බලමු ඉස්සෙල්ලාම ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේ ටූල්ස් ටික. මෙන්න මේකෙදි තමයි පොඩි ගැටලුවක් මතුවුනේ. නමුත් අපි බලමු ඈ. මේකේ ටූල්ස් තුනක් තියෙනවා. එකක් තමයි රෙෆරෙන්ඩම්. රෙෆරෙන්ඩම් කියලා කියන්නේ ජනමත විචාරණය. සිංහලෙන් ගන්න. ජනමත. ජනයාගේ මතය විචාරණය කරනවා. අහලා බලනවා. උඹලා කැමතිද නැද්ද? ජනමත විචාරණය. සමුදිත එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න හදනවා. එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාන්න ඉන්න ළමයිගෙන් අහනවා ළමයි ඔයාලාට මෙදා දවසේ එන්න පුළුවන්ද බැයිද? එතකොට ළමයි ඔක්කොටම එන්න පුළුවන් අතිරේක දවසක් කැලෙන්ඩරේ නැහැ. එහෙනම් සමුදිත මොකද කරන්නේ? ළමයිගෙන් අහලා ඔයාලා මේ දවසේ එන්න කැමතිද නැද්ද? ඔන්න අහනවා ප්‍රශ්නේ. එතකොට කැමති කට්ටියට අත උස්සන්න කියනවා. කැමති කට්ටියට අත උස්සන්න කියලා ලියා ගන්නවා මෙන්න මෙච්චර කැමති. අකමැති කට්ටියට වම් අත උස්සන්න කියනවා. ඒකට එයාලා වම් අත උස්සනවා. මොකද කරන්නේ? අකමැති කට්ටියගේ ගාන ලියා ගන්නවා. අකමැති කට්ටියගේ ගාන ලියා ගන්නවා. දැන් මේවා සංසන්දනය කරනවා. වැඩිපුර කට්ටිය කැමති එදා දවසේ පන්ති එන්නද? වැඩිපුර කට්ටිය කැමති එදා දවසේ පන්ති එන්න නැතුව ඉන්නද? එහෙම බලනවා. එහෙම බලලා වැඩි දෙනෙක් කැමති පන්ති එන්න නම් එදා දවසේ පන්තිය තියෙනවා. වැඩි දෙනෙක් කැමති පන්ති එන්නේ නැතුව ඉන්න නම් එදා දවසේ පන්තිය තියන්නේ නැහැ. ජන මත විචාරණය. ඔයාලට අත්දැකීම් ඇතිනේ එක්ස්ට්‍රා ක්ලාස් වලදී. ඕක තමයි ජනමත විචාරණය කියලා කියන්නේ. එතකොට ජනමත විචාරණයකට යන්න පුළුවන් ගොඩක් ව්‍යවස්ථා වෙනස් කරලා තියෙනවා. උදාහරණයක් ව්‍යවස්ථා වෙනස් කිරීම. ඊට පස්සේ ව්‍යවස්ථාවට පටහැනි දෙයකට කටයුතු කරන්න හදනවා නම් ඒත් යන්න ඕනේ. දැන් මේතරේ මේ ළඟදී ජනමත විචාරණයකට යන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරලා තියෙනවා. අනුර කුමාර දිසානායක ඇතුළු පිරිස මොනාටද? කොතලාවල පනතට. කොතලාවල පනත සංශෝධනය කිරීම බුදෙක් නීතියක් පමණක් වෙන්නේ නැහැලු. ඒක නිසා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට බලපෑමක් වෙන්න පුළුවන්ලු. ඊට පස්සේ තව වෙන විස්තර කියලා ඒ හින්දා නිකම්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකෙන් සම්මත කරලා හරියන්නේ නැහැ. ඒ වෙනුවට අපි ජනමත විචාරණයකට යන්න ඕන. ඔන්නෝම කියලා ජනමත විචාරණයකට යන්න තීරණයක් දෙන්න කියලා නැත්නම් නියම කරන්න කියලා ඉල්ලලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය. එතකොට ජනමත විචාරණය මම හිතනවා පැහැදිලි කියලා. රෙෆරෙන්ඩම්. අංක දෙක ඉනිෂියේටිව්. මේ රෙෆරෙන්ඩම් එකේදී උත්තරේ දෙන්නේ yes no කියලා. yes no. දැන් සමුදිත අහන්නේ මෙදා දවසේ පන්තියේ කැමතිද නැද්ද? ඔව්ද නැද්ද? එතන. හරිනේ. ඊළඟ එක මම කියනවා ඉනිෂියේටිව්. අපි ඉනිෂියේට් කරනවා කියලා කියන්නේ මොකද්ද? ඉස්සල්ලාම පටන් ගන්නවා කියන එකනේ. ඉනිෂියේටිව්. සිංහලෙන් කියන්නේ මේකට ප්‍රාරම්භණය කියලා. ප්‍රාරම්භණය. මේකත් පොඩි වෝටින් සිස්ටම් එකක්ම තමයි. මේකත් පොඩි වෝටින් සිස්ටම් එකක් තමයි. හැබැයි මේක අනිත් ඒවාට වඩා පොඩි වෙනසක් තියෙනවා. මේකෙදි රටේ ඉන්න මිනිස්සුන්ගෙන් කොටසක් එකතු වෙලා එයාලගේ තීරණයක් යවනවා කොහාටද? පාර්ලිමේන්තුවට. එහෙම නැත්නම් ව්‍යවස්ථා දායකයට. උදාහරණයක් විදිහට දැන් මොකක් හරි පනතක් ගේන්න හදද්දී ලංකාවේ වෙනවා නේද අත්සන් ගන්න එක. සයින් කරන එක. මිනිස්සු දැන් ඔන්ලයින් එකම කරනවා නේද? ඔන්ලයින් පෙටිෂන් එකක් දානවා කියන්නේ. ඔන්ලයින් පෙටිෂන් එකට අපිට සයින් කරන්න කියලා. ඊට පස්සේ ඒක රජයට ඉදිරිපත් කරලා මෙන්න මෙච්චරක අත්සන් ප්‍රමාණයක් අපි ගාව තියෙනවා. අපි මේකට බලපෑම් කරනවා කියලා රජයට බලපෑම් කරනවා. එක්කෝ එහෙම නීතියක් දාන්න නැත්නම් තියෙන එකක් ඉල්ලාස් කරගන්න. ගේන්න හදන එකක් ඉල්ලාස් කරගන්න. මේකෙදි වෙන්නේ මොකද්ද? රටේ ඉන්න යම් කිසි ජන කොට්ටාසයක් එකතු වෙලා
එයාලා විශ්ව කැමැත්තේ එයාලා අත්සන් කරලා හරි මොකක් තමයි අත්සන් කරන ගාව වෙන්නේ. තමයි නේ. අත්සන් කරන එක තමයි වෙන්නේ. එතකොට අත්සන් කරලා කෙඩුම්පතක් හදලා බිල් එකක් 50 කෙඩුම්පතක් විදිහට මෙයාලා ඩ්‍රාෆ්ට් කරලා ඒක යවනවා ව්‍යවස්ථාදායකයෙ වෙත. ඒක තමයි සරල ඉනිෂියේටිව් කියලා කියන්නේ. රෙෆරන්ඩම් කියන එක ආයෙ කියන්නේ කියලා කිව්වා. රෙෆරන්ඩම් කියලා කියන්නේ ජනමත විචාරණය. මේකෙදි වෙන්නේ ජනයාගේ මතය අහන එක. ජනයාගේ මතය අහන එක. අපි අහන ප්‍රශ්නයක් දීලා ඔයා මේකට කැමතිද නැද්ද? yes ද no ද? දැන් මෙතන අපි හිතමු කොතලාවල පන්සල සම්බන්ධයෙන් ජනමත විචාරණයකට යන්න උනා. කොහොමද ප්‍රශ්නේ අහන්නේ? කොතලාවල පනත අපි කියන්නේ මොකද්ද? ඉනැක්ට් කරනවා. සම්මත කිරීම සම්බන්ධයෙන් ඔබ කැමතිද? ඒතර ප්‍රශ්නේ අහනවා කැමතිද? මොන ප්‍රශ්නේ අහලා දෙනවා? උත්තර දෙකයි. yes ද no ද? yes ද no ද? ඕකේ නම් සාමාන්‍යයෙන් අකුරු දෙක නෙමෙයි දෙන්නේ. 1900 කීයද මන්දා ජනමත විචාරණයක් තිබිලා තියෙනවා. ඒකේ කැමති නම් එක ලකුණක් සහ අකමැති නම් තව ලකුණක්. එක පැත්තක තිබිලා තියෙන ලාම්පුව අනිත් පැත්තේ තියෙන කලගිරි. ඕකට කියලා දෙනවා ලාම්පු කලගිරි දෙල්ලම කියලා. එතකොට ඒ විදිහට ප්‍රශ්නේ දෙනවා කැමතිද නැද්ද කියලා උත්තර දෙකයි තියෙන්නේ. එක කැමති එක අකමැති. බහුතරයේ මතය අනුව ක්‍රියාත්මක වෙනවා. බහුතරයේ මතය අනුව ක්‍රියාත්මක වෙනවා. මම මතකයි හරියටම 1.2 වෙන්න ඕන. හරි. අන්තිම එක මේ අන්තිම එක තමයි පොඩ්ඩක් අවුලක් ගියේ රීකෝල් කියන එක. රීකෝල් මේකෙදි වෙන්නේ මේකේ දීලා තියෙන්නේ මොකද්ද කියලා දන්නවද? මහා ජනතාව බලපෑම් කරලා එයාලා විසින් පත් කරගත්තු රෙප්‍රසන්ටේටිව්ස්ලා අයින් කරගන්න. එහෙම තමයි මේ ලෙජිස්ලයිට් එකේ තියෙන්නේ. ඔයාලා බැලුවොත් the voters may bring back or recall a representative chosen by them. එයාලා පත් කරගත්ත හරිද? එයාලා පත් කරගත්ත representative කෙනෙක් ගැන අපහැදීමක් ඇති වෙලා එයා මොකද කරන්නේ? ආපහු ගලවලා ගන්නවා. සමුදිත එයාගේ ආයතනයේ වැඩ කටයුතු බලා ගන්න එයාගේ නියෝජිතයා ඉන්න පත් කර ගන්නවා අංජුලව. අංජුල ගැන dissatisfied. සමුදිත කරන්නේ අංජුලව අයින් කරනවා. අංජුලව අයින් කරනවා ඒ පොසිෂන් එකේ. ඒ වගේ වැඩක් තමයි මෙතනදිත් වෙන්නේ. ඒ වගේ වැඩක් තමයි මෙතනදිත් වෙන්නේ. හැබැයි මෙතනදී අපිට ආපු ගැටලුව තමයි හරිද? මෙතනදී ආපු ගැටලුව තමයි මොකක්ද දන්නවද? දැන් ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේදී රෙප්‍රසන්ටේටිව්ස්ලා නැත්තම් කොහොමද මෙතන රිප්‍රසන්ටේටිව්ස්ලා අයින් කරනවා කියලා කියන්නේ කියන එක. ඒ ප්‍රශ්නේ වලට තාමත් දන්නේ නැහැ. දැන් මේක කියන්නේ අපි පත් කරගත්තු රිප්‍රසන්ටේටිව්ස්ලා අයින් කරනවා කියලානේ. දැන් ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේදී කියන්නේ මොකද්ද? ඩිරෙක්ට් ඩෙමොක්‍රසි කියන්නේ ඩිරෙක්ට් ඩෙමොක්‍රසි ෆෝම් එකේදී කියන්නේ රිප්‍රසන්ටේටිව්ස්ලා කියලා જાතියක් නැහැ. හරි රිප්‍රසන්ටේටිව්ස්ලා කියලා જાතියක් නැහැ. ඒ වෙනුවට ඉන්නේ අපිම වෝට් කරනවා. ඕකට ලැබිච්ච පිළිතුර තමයි මෙතනදී කතා කරන්නේ ඩෙමොක්‍රැටික් ටූල්ස්. මෙතනදී කතා කරන්නේ ඩෙමොක්‍රැටික් ටූල්ස්. හරිද? මෙතනදී කතා කරන්නේ ඩෙමොක්‍රැටික් ටූල්ස්. එහෙම නැතුව මේ ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකවත් හරි. ප්‍රශ්න එනවා මම ඒක බලන්න. ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එක සහ ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එක ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ tools කියන්නේ. මම මෙතන කතා කරන්නේ tools කියන්නේ. පැහැදිලිද? ඒකට recall කියන එක direct democratic tool එකක්. direct democratic tool එකක්. මේක indirect democracy එක ක්‍රියාත්මක වෙන තැනකදී අපිට පාවිච්චි කරගන්න පුළුවන්. ඒ පිළිතුර තමයි ලැබුණේ ලෙක්චර් එක. හරිද? මේක direct democratic tool එකක්. indirect democracy එක practice කරන තැනකදී පවා අපිට මේ recall කියන option එක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙදි වෙන්නේ උදාහරණයක් විදිහට අපි හිතමුකෝ මේක 100%ක් මම කියන එක නිවැරදිද දන්නේ නැහැ. නමුත් අර විශ්වාස භංගයක් කියනවා කියන්නේ පාර්ලිමේන්තුව ඇතුලේ එක්කෙනෙක්ට විරුද්ධ විශ්වාස භංගයක් කියනවා. ඒත් එයා අයින් කරන්න ඕනේ. ඒ වගේ වැඩක් තමයි රීකෝල්. හරිද? ඒ වගේ වැඩක් තමයි රීකෝල්. මේකට උදාහරණයක් විදිහට නම් එකක් දීලා නැහැ. නමුත් මහ ජනතාව බලපෑම් කරලා අයින් කරනවා කියන එක තමයි දීලා තියෙන්නේ. මම විනාඩියක් දෙන්න.
ඔව් හරි. ඒ කතාව තමයි දැන් ලංකාවේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි ක්‍රියාත්මක වෙන තැනදී මේ රෙෆරෙන්ඩම් කියන එක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඩෙමොක්‍රටික් ටූල් එකක් විදියට ගත්තම මේක ඩිරෙක්ට් ඩෙමොක්‍රටික් ටූල් එකක්. ඒක අපිට යූස් කරන්න පුළුවන් ඉන්ඩිරෙක්ට් තැනකදී. ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එක ක්‍රියාත්මක වෙන අවස්ථාවකදී. ඒක තමයි ඇවිල්ලා තියෙන මතය. ඉනිෂියේටිව් කියන එක ආයෙ කියන්න කියලා තිබ්බා. ඉනිෂියේටිව් කියන එකේදී වෙන්නේ රටේ මිනිස්සු කොට්ටාසයක් එකතු වෙලා මිනිස්සු කණ්ඩායමක් එකතු වෙලා තමන්ගේ යෝජනාවක් හරි චෝදනාවක් හරි ඉදිරිපත් කරනවා කෙටුම්පතක් විදිහට ව්‍යවස්ථාදායකයට එහෙම තමයි දීලා තියෙන්නේ. A specific number of voters may draft a bill and send it to the government for its adoption by parliament. ඒ කියන්නේ රටේ මිනිස්සු කොට්ටාසයක් එකතු වෙලා ඒගොල්ලන්ගේ මතය ඇතුළත් බිල් එකක් කියන්නේ 50 කෙටුම්පතක් ඒකක් ඩ්‍රාෆ්ට් කරලා ආණ්ඩුවට දෙනවා පාර්ලිමේන්තුවට දෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මෙහෙම එකක්. දැන් විල්පත්තු කපපු වෙලේ විල්පත්තුව ආපහු රිචාඩ් බදුදීන් ඇමතිතුමා විසින් වගා කළ යුතුයි. ඔන්න ගෙනාවා පොඩි යෝජනාවක් වගා කළ යුතුයි. එහෙම යෝජනාවක් ගෙනල්ලා ඒක රටේ ඉන්න මිනිස්සු කණ්ඩායමක් සයින් කරනවා. සයින් කරලා කියන්නේ මොකද්ද? සයින් කරන එකේ අදහස වෙන්නේ ඒගොල්ලෝ ඒකට කැමති. අපි සයින් කරන්නේ අපි ඒකට කැමති ඉන්නනේ. එතකොට යෝජනාව තියෙන්නේ රිචාඩ් බදුදීන් ඇමතිතුමා විසින් විල්පත්තුව නැවත වගා කළ යුතුයි. රටේ ජන කොට්ටාසයේ කීප දෙනෙක් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වෙලා අත්සන් කරලා ඒක 50 කෙටුම්පතක් එහෙම නැත්නම් ඩ්‍රාෆ්ට් එකක් විදිහට හදලා පාර්ලිමේන්තුවට දෙනවා. එතකොට පාර්ලිමේන්තුවගෙන් ඒක දැන් 50ක් නෙමෙයි එතනදී අතන කියන්නේ දඬුවමක් වගේ. එතන දිනන්නේ දඬුවම ක්‍රියාත්මක කිරීම. එහෙම නැත්නම් නීති රීති හදද්දිත් ඒ ක්‍රමේ පාවිච්චි කරන්න පුළුවන් කියන අදහස තමයි මෙතනදී දෙන්නේ. මම දන්න මට්ටමට නම් ඕකම තමයි. හරි. මම දන්නේ මගෙන් අවශ්‍ය පිළිතුර ලැබුණද කියලා ඔයාලට බලමු මෙසේජ් එකක් ඇවිත් direct type country එකකට example එකක් දෙන්න කියලා තියෙනවා. direct democracy ක්‍රියාත්මක වෙනවා ස්විට්සර්ලන්ඩ් වල. direct democracy ස්විට්සර්ලන්ඩ් වල ක්‍රියාත්මක වෙනවා කියලා example එකක් දීලා තියෙනවා අපිට. initiative එක ආයෙ කිව්වා. initiative එකේදී රටේ නීතියක් වෙනස් කරන්න කියලාද රජෙන් ඉල්ලන්නේ නැත්නම් ඕනම යෝජනාවක් චෝදනාවක්. මට මතක හැටියට නම් මේක රටේ නීතියක් කියලා තමයි කිව්වේ. ඒක නම් ෂුවර් නෑ. කවුරු හරි තව දන්න කෙනෙක් ඉන්නවනේ ඒක පොඩ්ඩක් කියන්න. මට ඒක නම් හරියටම ෂුවර් නෑ. ප්‍රශ්නයක් අහනවා අපෙන් ඉනිෂියේටිව් එකේදී රටේ නීතියක් වෙනස් කරන්න කියලාද රජෙන් ඉල්ලන්නේ නැත්නම් ඕනෙම යෝජනාවක් චෝදනාවක්ද? ඒකට උත්තරේ දන්න කෙනෙක් ඉන්නවා නම් හරිම උත්තරේ පොඩ්ඩක් අන්මියුට් කරලා කියන්නේ. එහෙම නැත්නම් මැසේජ් එකක් දාන්න. ජනතාව විසින් නීති සම්පාදනය මුලපිරීම. එතකොට මෙතනදී මේ ඉනිෂියේටිව් එක කතා කරන්නේ WhatsApp message නම් බලන්න අමාරුයි. WhatsApp message එකට එන එක
ෆෝන් එකකින් මම කනෙක්ට් වෙලා ඉන්නේ මේ හරි දෙකම මෙයා සිංහලෙන් එතකොට දෙකටම හරි ඒ කියන්නේ නීති රීති සහ වෙනත් ඕනෑම යෝජනාවුත් ගන්න පුළුවන් කියන එක තමයි තියෙන්නේ යම් යම් තීරණ කියලා තියෙන්නේ ඔව් යම් යම් තීරණ කියලා තියෙන්නේ එතනදී හැබැයි දැන් මම Google එකේ බලුවාම නම් ඒකේ තියෙන්නේ නීති රීති ගැනම තමයි ඒකේ තියෙන නීතියක් ගැන තමයි නීතියක් ගැන තමයි හරි ඒක නම් ඇත්තටම දන්නේ නැහැ පොඩ්ඩක් අපි බලමු අනිත් අය අදහස් යම් යම් තීරණ කියලා තියෙනවා හැබැයි දැන් මේ Google එකේ මම දැන් චෙක් කරද්දී ඒකේ තිබ්බේ a certain number of registered voters can force the government to choose either to enact a law or hold a public vote in legislature in what is called indirect initiative. මෙතනදී නම් කතා කරලා තියෙන්නේ ගොඩක් නීති ගැනම තමයි. නීති ගැනම තමයි. අපි බලමු. අපි ඉස්සරහට පොඩ්ඩක් කතා කරලා යම් කවුරු හරි මේක හරි මේ යෝජනාවක් පුළුවන් කියලා දාලා තියෙනවා. එක එක උත්තරේ අපි ඒක පොඩ්ඩක් කියලා යන්න ඕන. හරි අපි ඉස්සර කතා කරා යන් ඒ අතරතුර මොකද වෙලා යනවනේ ඒ අතරතුර මේකට මම කිව්වේ ඒක මේ ඩවුට්ෆුල් ගොඩක් ඉර වෙන තැන ඒකට හරියම පිළිතුරක් ලැබුණොත් අපි කතා කරමු එහෙම නැත්නම් මම ආපහු සර්ලගෙන් අහලා මේකට හරියම ආන්සර් එකක් දාන්නම් හරි අපි යන් ඉස්සරහට එනවා direct democratic tool විදිහට තියෙන referendum initiative and recall indirect democratic tool එක විදිහට තිබ්බේ election ඡන්දය මේකෙදි ඡන්දයක් තමයි තියන්නේ ඒකට මහ ජනතාව ඡන්දයක් දෙන එක තමයි වෙන්නේ මහ ජනතාව ඡන්දයක් දෙන එක තමයි වෙන්නේ referendum එකේදී ඡන්දයක් නෙමෙයි වෙන්නේ මෙතන referendum එකේ වෙන්නේ yes no answer එකක් කියන්නේ yes no answer එකක් එහෙනම් එතන තියෙන්නේ yes no answer එකක් ඔය විදිහට තමයි ඡන්ද සහ රෙෆරන්ඩම් එක වෙනස් වෙන්නේ. ඒතර ඉන්ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එක ක්‍රියාත්මක වෙන රටවල් විදිහට අපිට ගන්න පුළුවන් ශ්‍රී ලංකාව, ජපානය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව. ශ්‍රී ලංකාව, ජපානය, කැනඩාව සහ ඕස්ට්‍රේලියාව ඔන්න ඔය ටික තමයි උදාහරණ විදිහට දීලා තියෙන්නේ. හරි. දැන් මෙතන මේ ඩිරෙක්ට් ඩෙමොක්‍රසි එකේ ගැටලුවක් මතුවුණා ඉනිෂියේටිව් කියන එකට ඔයාලගේ පැත්තෙන් එක එක පිළිතුරු ලැබුණා. ඒ කියන්නේ 50 විතරක් කියන උත්තරෙත් ආවා. සියල්ලම කියන උත්තරෙත් ආවා. ඒ නිසා ඒකන පොඩි ඩවුට් එකක් තියෙනවා. හරි මට පිළිතුරක් ලැබුණා විශ්වාසදායී මට්ටමේ ඉහළ එකක්. ඒකෙදිත් කතා කරලා තියෙන්නේ people can initiate to make laws and amend them and replace. එතකොට මෙතනදී කතා කරන්නේ ඇත්තටම මෙහෙම බැලුවොත් නීති ගැන විතරයි. මම ලෙක්චර් එකේ හිටියා. මම ලෙක්චර් එකේ හිටියේ මටත් මතක විදිහට කිව්වේ මෙතනදී මෙතන මේ කියන්නේම specific number of voters can make draft a bill කියලානේ. සාමාන්‍යයෙන් bill කියන්නේ 50 කෙටුම්පතක් නේ. 50 කෙටුම්පතක් පාර්ලිමේන්තුවේ සම්මත වුණාම වෙන්නේ නීතියක් බවට පත් වෙනවා. ඒතකොට මෙතනදී කතා කරන්නේ එහෙමනම් නීති ගැන විතරයි කියන කන්ක්ලූෂන් එකට තමයි එන්න වෙන්නේ. නමුත් අපි ඔයාලට ගැටලු තියෙනවා ඒක පොඩ්ඩක් හොයලා බලන්න. මම කන්ක්ලූඩ් කරනවා මෙතන නීති කියන තැන. මම නීති කියන තැන. මමත් ලියාගෙන තියෙන්නේ නීති කියන තැන විතරයි. ඒකයි. හරි. එහෙනම් අපේ කන්ක්ලූෂන් එක හරි. ඔන්න මම ලියාගත්ත දේ මම කිව්වා. මම ලියාගෙන තියෙන්නේ නීති කියන තැන විතරයි. මට තව කීප දෙනෙක්ම හෙත් දාලා තිබ්බ නීති රීති කියන එක තමයි ඉන්නේ කියන්නේ. ඉතින් මම එතනින් කන්ක්ලූඩ් කරනවා. මම වැරදි නම් ඒක අපි උත්තක්
බලගමු. හරි. අවුල නැහැ. මගේ දැනුම මට්ටමේ තමයි මම කිව්වේ. තාම මම ලෙක්චර් එකේ ලියාගෙන තියෙන විදිය. අපි යන්නේ එහෙනම් මේක ඉවරයි. ඩෙමොක්‍රටික් ටූල්ස් හරි. ඩෙමොක්‍රටික් ටූල්ස් හරි. අපිට යන්න පුළුවන් දැන් basic principles of democracy. Basic principles of democracy. මෙන්න මේක තමයි වැදගත්ම දේ. basic principles. මෙතන සිට කතා කරන්න යන්නේ principles ගැන. basic principles. basic principles. අපේ course manual එකේ 41 course manual එකේ 41 පිටුවේ basic principles ටික දීලා තියෙනවා. basic principles ටික දීලා තියෙනවා. මේකේ උඩම තියෙන liberty. අපි liberty එකේ ඉඳලා කතා කරන්න ගමු. මොකද ඒක චුට්ටක් ගැඹුරට දීර්ඝ වශයෙන් කතා කරන්න තියෙනවා. liberty කියන්නේ මොකද්ද? නිදහස. freedom කියන එක. liberty කියන්නේ නිදහස. freedom කියන එක. අපිට නිදහස හම්බෙන්නේ මොනකටද? අපේ අදහස් ඉදිරිපත් කරන්න. to express our own opinion. හරිනේ. එතකොට ඒක අපිට තියෙන නිදහස. ඊට පස්සේ අපි කැමති දේවල් පරිභෝජනය කරන්න. අපි කැමති රස්සාවක් කරන්න. සරලවම අපිට ඕන විදිහට ජීවත් වෙන්න අපිට හම්බෙන නිදහස. හැබැයි මේ ලිබර්ටි එක හිර වෙනවා. එහෙම නැත්නම් ලිබර්ටි එක ලිමිට් වෙනවා නීතියට. නීතියට පටහැනිව දෙයක් විඳින්න නිදහසක් මෙතනදී ලැබෙන්නේ නැහැ. නීති රාමුව තුල ඉඳගෙන නිදහසේ ජීවත් වෙන්න. අපිට අදාළ විදිහට අවශ්‍ය විදිහට සතුටින් ජීවත් වෙන්න අපිට හම්බෙන දේ තමයි නිදහස කියලා කියන්නේ. ඒක පටල ගන්න එපා. නීතියෙන් පිටතට යන්න බෑ. අනිත් අය නිදහසට අපි බාධා කරන්නත් බෑ. එතකොට මේ නීති කතාව ඇතුලේ ඉඳගෙන අපි ලිබර්ටි එක විඳිද්දී ලිබර්ටි එකේ ಜಾති කිහිපයක් අපිට බලන්න පුළුවන්. ಜಾති කිහිපයක්. අංක 1 natural liberty. ස්වභාවික නිදහස. මොකක්ද ඒ කියන්නේ? අපි මිනිස්සු විදිහට ඉපදෙනවානේ. ඉපදුනාට පස්සේ අපිට කැමති දෙයක් කරන්න අපිට හම්බෙන නිදහස. උදාහරණයක් විදිහට අපිට ඕන වචනයක් කතා බහ කරලා ඉන්න නිදහසක් හම්බෙනවා. හැබැයි ප්‍රසිද්ධ ස්ථානයක ආගමික ස්ථානයකට ගිහිල්ලා කුණහරුප කියලා කතා කරන්න ගත්තොත් මෙතන පොඩි අවුලක් තියෙනවා. නමුත් කතා කරන්න බෑ කියලා එකක් නැහැ. අපිට කතා කරන්න පුළුවන්. හැබැයි ඒකේ අවුලක් තියෙනවා. ඒකට natural liberty කියලා කියන්නේ unlimited freedom of man to do whatever he likes. කැමති දේ කරන්න හම්බෙන නිදහස. ඒ උදාහරණයක් විදිහට අපිට කතා කරන්න නිදහස හම්බෙනවනේ. කතා කරන්න. ඊළඟට natural liberty එක පස්සේ civil liberty. ඒ කියන්නේ freedom enjoyed by man in a society. civil liberty. අපි සිවිල් වැසියෙක් සාමාන්‍ය වැසියෙක් විදිහට සමාජයේ නිදහසේ ජීවත් වෙන්න අපිට ලැබෙන හැකියාව සිවිල් වැසියෙක් විදිහට. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් මම මේ රටේ සිවිල් පුරවැසියෙක්. එතකොට නීතිය ඉදිරියේ අනිත් පුරවැසියන්ට හම්බෙන සැලකිල්ලම මට ලැබෙනවා. දැන් නීති ඉදිරියේ මමයි සමුදිතයි දෙන්නම එකම වැරද්ද කරනවා. එහෙම නැත්නම් මමයි අංජුලයි අපි තුන් දෙනාම එකම වැරද්ද කරනවා. සමුදිතයි අංජුලටයි එක විදිහකටයි මට තව විදිහකටයි සලකන්න බෑ. තුන් දෙනාම සිවිල් පුරවැසියෙක්. එහෙනම් තුන් දෙනාම එකම විදිහට සලකන්න. එතකොට සිවිල් ලිබර්ටි. ඒතකොට නීති ඉදිරියේ සමාන සැලකීමට එහෙම නැත්නම් සැලකුම් ලැබීමට ඇති නිදහස. ඊළඟට political liberty. දේශපාලනය සම්බන්ධයෙන් තියෙන ලිබර්ටි එක. මොකක්ද? රජයේ කටයුතු
එහෙම නැත්නම් රාජ්‍යයේ කටයුතු රාජ්‍ය පාලනය ඇතුළේ රාජ්‍යයේ කටයුතු වලට නිදහසේ සම්බන්ධ විය හැකි. නිදහසේ රාජ්‍ය කටයුතු වලට සම්බන්ධ වෙන්න අපිට ලැබෙන හැකියාවට අපි කියනවා political liberty කියලා. political liberty කියලා. ඒකට රට පාලනය කරන්න රාජ්‍ය පාලනය කරන්න මිනිස්සු විදිහට මේ ඩෙමොක්‍රැටික් එන්වයරන්මන්ට් එකේ ඉන්න මිනිස්සු විදිහට අපිට වෝට් කරන්න නිදහසක් තියෙනවා. අපේ කැමැත්ත විදිහට අපිට වෝට් කරන්න පුළුවන්. UNP එකට කැමති අයට UNP එකට වෝට් කරන්න පුළුවන්. SLPP කැමති අයට SLPP වෝට් කරන්න පුළුවන්. වෝට් එක දෙන්න. ඊට පස්සේ දැන් මේක කියනවානේ to involve in the affairs of the state කියලා. එතකොට රාජ්‍යයේ කටයුතු වල කියන්නේ එහෙනම් අපිට පුළුවන් නේද රාජ්‍යයේ ජොබ් එකක් කරන්න ඕන. රාජ්‍යයේ ජොබ් එකක් කරන්නත් අපිට නිදහසක් තියෙන්න ඕන. මම හිතනවා ඒකත් මෙතෙන්ට ගැලපෙනවා කියලා. ඒක ලෙක්චර් එකේ කිව්වද කියලා මතක නැහැ. මම හිතනවා ඒකත් මෙතෙන්ට ගැලපෙනවා කියලා. මොකද රාජ්‍යයේ කටයුතු වලට සම්බන්ධ වෙනවා කියලා කියද්දී රාජ්‍ය සේවකෙක් විදියට වැඩ කරන්න රටේ ඉන්න ඕනෑම පුද්ගලයෙක්ට හැකියාව තියෙනවා කියන එක. ඊළඟට personal liberty. personal liberty තමන්ගේ පෞද්ගලික ජීවිතය නිදහසේ ගත කරන්න. පෞද්ගලික ජීවිතය. තමන් කැමති ආගමක් අදහන්න, තමන් කැමති කෙනෙක් අසාද බලින්න, තමන්ගේ පෞද්ගලික දේවල් නිදහසේ කරගන්න හැකියාවක් තියෙනවා. ඒක තමයි personal liberty. ඊළඟට economic liberty. economic ආර්ථික නිදහස. ආර්ථික නිදහස. ඔවගේ වලින් කියන්න. ආර්ථික නිදහස. සාධාරණ රැකියාවක් කරලා සාධාරණ ඉපයීමක් ලබා ගන්න රටේ ඕන කෙනෙකුට නිදහසක් තියෙනවා. ශක්තිය පුදු බිස්නස් එකක් කරන්න බලනවා. හොඳ ඉපයීමක් හම්බ වෙනවා. හරි. යා මේ බිස්නස් එකේ සාධාරණ උපයනා වෙන්න පුළුවන්. නේද? පුදු බිස්නස් එකේ සාධාරණ උපයනා වෙන්න පුළුවන්. මොන කුඩුද ලුණු කුඩු. එතකොට ලුණු කුඩු නැතුව මෙයා වෙන කුඩු జాතියක් විකුණන්න ගියොත් ලුණු කුඩු නැතුව වෙන කුඩු జాතියක් විකුණන්න ගියොත් මොකද වෙන්නේ? එයා සාධාරණ ඉපීමක් නෙමෙයි ගන්නේ නීත්‍යානුකූල නොවන කටයුත්තකින්. අන්න එතකොට ප්‍රශ්නයක් තියෙනවා. එයාට සාධාරණ ඉපීමක් ගන්න පුළුවන් සාධාරණ රස්සාවක් කරයි. සාධාරණ රස්සාවක් කරයි. ඊළඟට national liberty. national liberty කියලා කියන්නේ සමුදිත අපලෝ එක කරගෙන යනවා. සමුදිතගේ කටයුතු වලට වෙන කට්ටියට ඇවිල්ලා වෙන ආයතන වලට ඇවිල්ලා බාධා කරන්න බෑ, ගහන්න, මරන්න, කොටන්න කපන්න බෑ. ඒක තමයි national liberty. රටක් විදිහට වෙන රටවල් වල බලපෑමක් නැතුව කටයුතු කරන්න තියෙන නිදහස. ඊට අමතරව අභ්‍යන්තරික වශයෙන් උත් නිදහසක් තියෙන්න ඕනේ. ඒ රටේ කටයුතු ටික පවත්වාගෙන යන්න. මම ලියාගෙන තියෙන්නේ not subject to any foreign control. not subject to any foreign control. විදේශයන්ගේ බලපෑමක් නැතුව කටයුතු ටික කරගන්න. හරි. ඕක තමයි ලිබර්ටි එක සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ලිබර්ටි එක සම්බන්ධයෙන්. අද පාඩම වල චුට්ටක් කම්මැලි වගේ තමයි අපි බලමු. මොකක් හරි වෙනසක් කරන්න බලමු ඉස්සරහට. ඊළඟට තියෙන equality. equality දෙවෙනි පොයින්ට් එක equality. සමානාත්මතාවය. සමානාත්මතාවයදී මොකක්ද කියන්නේ? හැමෝටම equal opportunities හම්බෙන්න ඕන. equal opportunity. equality. මේකෙදි කියන්නේ මොකද්ද? හැමෝටම equal opportunities හම්බෙන්න ඕන. රුපියල් 5000ක් දෙනවා නම් හැමෝටම 5000 ගන්න දෙන්න ඕන. සමුදිත පන්තියට එන පිරිමිලමයි ගෑනුමයි මේ නැගිනවනේ පන්තියට. පිරිමිලමයි ගෑනුමයි එනවා. එද්දි මම දෙන්නලා. මම හිතනවා මොකද ඉතින් කියලා. එනවා ගෑනු ළමයි. අපි හිතමු නමක් දාන්නද ඉන්නවද දන්නේ නැහැ. හරි කමන්නේ ගෑනු ළමයි කියනවා. ගෑනු ළමයි එනවා තා පිරිමි ළමයිකුත් එනවා ඈ. පිරිමි ළමයිකුත් එනවා. අපි හිතමු පිරිමි ළමයා මහේල
ගෑනු ළමයා කවුද? කවුද ගන්නේ බලමු. නම් ලිස්ට් එක. කවුරු ලක්ෂ ගෑනු ළමයෙක් තියෙනවා මම තිසරේ. හරි. අඳුරන්නේ නැහැ බයින් විපා. තිසරේ විත් ගමු. හරි. මම ගෑනු ළමයෙක් ගත්ත උඩම හිටියා තිසරේ. එතකොට මෙතන මොකද වෙන්නේ? equality හැමෝටම equal opportunities දෙන්න ඕන. හැමෝටම equal opportunities දෙන්න ඕන. දැන් ඔන්න ඇවිදගෙන එනවා සමුදිතේ ඉන්නවා කාඩ් මාක් කරන තැන. ඇවිල්ලා මහේල කියනවා කාඩ් එක අමතක වුණා අයියේ. එතකොට කොහොමද සමුදිතේ හැදෙන්නේ? කාඩ් එක අමතක වුණාද? එහෙනම් ඔබට පන්ති යන්න බෑ. ඔබ මේක ඉන්න කෙනෙක් තමයි ගත්තේ. ඔබට පන්ති යන්න බෑ. එක්ක ගෙදර ගිහිල්ලා කාඩ් එක අරන් මරේ. එහෙම නැත්නම් අද පන්ති නැතුව ගෙදරම යනවා. ආයෙ එන්න වෙනවා කියලා කියනවා. දැන් තිසරි එනවා. තිසරි ඇවිල්ලා සමුදිතේ ගාවට ගිහිල්ලා අර පොඩ්ඩක් දැන් අහිංසක මුණ දාලා අනේ අයියේ අමතකුණානේ කාඩ් එක. අමතකුණා කියන්නේ. එතකොට මොකද වෙන්නේ? මොකද කියන්නේ? සමුදිතේ කියනවා පිස්සු කෙල්ල ඔය කමන්නේ ඔයා පන්තියට යන්න අනේ කියලා. හරි පිස්සු කෙල්ල ඔය කමන්නේ කාඩ් එක අමතකුණාට පන්තියට යන්න කියලා කියනවා. දැන් equal opportunity දහමුනේ නැහැ. මහේල පිරිමි ළමයෙක්ින්ද එයාව ඩිස්ක්‍රිමිනේට් කරා. ඉතින් ගෑනු ළමයෙක්ින්ද එයාට විශේෂ සැලකිල්ලක් හම්බුණා. එතකොට මේ ඉක්වැලිටි එකේදී කියන්නේ මෙහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. ඒ ඩිස්ක්‍රිමිනේෂන් එක ජෙන්ඩර් එක මත තීරණය වෙන්න බෑ. අදහන ආගම මත තීරණය වෙන්න බෑ. ජාතිය මත තීරණය වෙන්න බෑ. කුලය මත තීරණය වෙන්න බෑ. කුමන හෝ හේතුවක් ජීවත් වෙන ප්‍රදේශය මත. දැන් අපි හිතමු මහේල දකුණේ කොල්ලේ. තිසරි කුරුණෑගලමයි. දැන් මහේල මේ දකුණේ හින්දා මහේලට ඩිස්ක්‍රිමිනේට් කරනවද දන්නේ නැහැ. වෙන රටක් ඉඳලා. වෙන රටකින් මෙහෙ ඇවිල්ලා බලන්න පුළුවන් ද මෙහෙ නටන්න කියලා මහේල එලවන්න පුළුවන්. තිසරි කුරුණෑගල අපේ ගමේ නම් කෙනෙක් කියලා එයාට chance එක දෙන්න. එහෙම ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ කියන එකයි මේ ඉක්වැලිටි එකේදී කියන්නේ. හැමෝටම equal opportunities හම්බෙන්න ඕන. හැමෝටම equal opportunities හම්බෙන්න ඕන. එතකොට සමුදිත සමාදන් මෙතන හොඳටම කරලා තියෙනවා. මම හිතනවා තිසරි මහේල නම් කොහොමද තරහ එන්නේ අවුලක් නැහැ. තිසරි තරහ නැතුව ඇති කියලා. අවුලක් නැහැ. තරහ නැතිද මොනා කරන්නද? දැන් අරන් වෙන උදාහරණ. ඊළඟට මේ ඉක්වැලිටි එකේ කැලිටි එකක් තියෙනවා. ඉක්වැලිටි එකේ කැලිටි එකක් තියෙනවා. පළවෙනි එක නැචරල්. නැචරල් ඉක්වැලිටි. මොකද්ද બોලේ මේ නැචරල් ඉක්වැලිටි කියලා කියන්නේ? මිනිස්සයා ඉපදෙද්දිම සමානාත්මතාවයෙන් යුක්තයි කියන එක තමයි මේ නැචරල් ඉක්වැලිටි එකෙන් කියන්නේ. මිනිහෙක් ඉපදෙද්දිම හරි මිනිහෙක් ඉපදෙන්නෙම සමානාත්මතාවයෙන් හැමෝම සමානයි කියන අදහස. හැමෝටම මිනිස්සයා ඉපදිච්ච තැන ඉඳලා හැමෝටම equal opportunities හම්බ වෙනවා කියන්නේ. ඒක එහෙම ඇත්තද? එහෙම ඇත්ත නෙමෙයි. එහෙම ඇත්ත නෙමෙයි. මොකද දුෂ්කර ප්‍රදේශයක ඉපදෙන ළමයෙකුයි එයා ඉපදෙද්දිම යාට ඉපදෙන මොහොතේ මේ දෙමව්පියන්ට හම්බ වෙන පහසුකමයි අපි ගත්තොත් නගර බද ප්‍රදේශයක ඉන්න කෙනෙක්ට ලැබෙන පහසුකම් අතර වෙනසක් තියෙනවා. එතකොට මේ natural liberty කියන එක natural equality කියන එක මේක ideal තත්ත්වයක් ළඟා කරගත නොහැකි නිකම් අර මේක සුපිරි තැනක්. මේක යන්න පුළුවන් නම් හොඳයි හැබැයි යන්න බෑ. රියැලිටි එක මේක නෙමෙයි. මේක නිකන් කට වචනෙට සුපිරි. නියමයි. ඒ වගේ. එතකොට මේක මේ කියලා තියෙනවා this is rather an ideal and not an immediate reality. මේක මේ ක්ෂණිකව රියැලිටි එකක් වෙන්නේ නැහැ. බැලුව බැලමට අපිට මේක දකින්න හම්බෙන්නේ නැහැ. ඊළඟට civil equality. civil equality ඒක තමයි දැන් පැහැදිලි කරේ යන උදාහරණෙකින් සමාජයේ ඉන්න සියලුම පුරවැසියන්ව කිසිම පදනමක් මත ආගම ජාතිය කුලය ජෙන්ඩර් එක කිසිම දෙයක් මත ඩිස්ක්‍රිමිනේට් කරන්න බෑ. හැමෝටම එකම ඔපචුනිටි එක දෙන්න ඕනේ. තිසරිට පන්තියට යන්න දුන්නා නම් මහේලටත් පන්තියට යන්න දෙන්න ඕන. මහේලට පන්තියට යන්න දෙන්නේ නැත්නම් තිසරිටත් යන්න උදී ඉන්න ඕන. හරි. ඒක තමයි කතාව. ඊළඟට economic equality. economic equality. සරල කියලා. economic equality.
මොකක්ද ඒකෙන් කියන්නේ? මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණ කරගන්න හැමෝටම එක හා සමාන සම්පත් ලැබිය යුතුයි කියන කතාව. Sufficiency for all to satisfy their basic needs. හැබැයි කතා කරන්නේ basic needs විතරයි. මූලික අවශ්‍යතා විතරයි. මූලික අවශ්‍යතා විතරයි. හරි. ඊළඟට political equality and social equality එක මේකයි අපිට අදාලා කියමු. political එකයි social එකයි. මෙතනදී political equality කියලා කියන්නේ රටේ ජීවත් වෙන හැම මිනිස්සයාටම හැම රටවැසියෙක්ටම දේශපාලන බලාධිකාරයට යන්න, ඒ කියන්නේ එක්කෝ ඒකට සංකේත පස් වෙලා යන්න, එහෙම නැත්නම් තමන්ගේ වැඩක් කරගන්න දේශපාලන බලාධිකාරයකට යන්න හැමෝටම එක සමාන අවස්ථාවක් හම්බෙන්න ඕන. හම්බෙනවද ලංකාවේ? නෑනේ. හම්බෙන්නේ නෑ. අඩු ගානේ මේ දේශපාලන මධ්‍යස්ථානයකට ගියා බේස් විදිහට ගියාමත් ඕක හම්බෙන්නේ නැහැලුනේ. මම නම් ගිහිල්ලා නෑ. එහෙනම් හම්බෙන්නේ නැහැලු. මම දැක්ක නිවුස් එකේ. එතෙන්ටත් වෙන කවුරුහරි ඇඟිලි ගන්නවා. එතන ඩිස්ක්‍රිමිනේෂන් එකක් තියෙනවා. එහෙම වෙන්න බෑ කියලා කියන්නේ. ඊළඟට social equality කියලා කියන්නේ සමාජයේ ලැබෙන අවස්ථා ප්‍රයෝජනෙට අරගෙන තනිව නැගී සිටලා තමන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න තියෙන සමානාත්මතාවය. ඒ කියන්නේ මනුස්සයෙක් විදිහට තමන්ගේ පෞරුෂය තමන් විසින්ම ගොඩනගා ගන්න හැම කෙනෙක්ටම අවස්ථාව ලැබෙන්න ඕන කියන එක. ඒක තමයි මේකේ දීලා තියෙන්නේ. හරි. එතකොට equality කියන කතාව හරි. equality කියන කතාව ওই ටික තමයි තියෙන්නේ. equality කියන කතාව ওই ටික තමයි තියෙන්නේ. ඊළඟට මේකේ ඉතුරු බේසික් ප්‍රින්සිපල්ස් ටිකක් ටක් ගාලා කියවන්න යන්න. human rights protect කරනවා. democracy එකේදී මානව හිමිකම් සහ මූලික අයිතිවාසිකම් protect කරනවා. multi party system එකක් තියෙනවා. බහුපක්ෂ ක්‍රමයක්. පක්ෂ ගොඩයි. ලංකාවේ තියෙන මේ පක්ෂ තියෙනවා 60 ගානක්. පක්ෂ ගොඩයි. multiple party system එකක් ක්‍රියාත්මක වෙන්නේ. free and fair elections. ඒ කියන්නේ මොනවද? මැතිවරණ වංචා අවම වෙච්ච සාධාරණ මැතිවරණයක් තියෙන්න ඕන. free and fair election. ඒක තමයි ඒ කතාව. ඊට පස්සේ political tolerance. හරි. මේකෙදි දැන් සමුදිත ඉන්න ඇපලෝ එකේ උඩම අයිතිකාරය විදිහට. දැන් සමුදිතව තමයි හැම එකම ගන්න අවුලන්නේ. සමුදිත ඉන්න ඇපලෝ එකේ අයිතිකාරය විදිහට. හරිද? එතකොට තව කවුරු රෙකෝඩින් පර්මිෂන් ඉල්ලුවද? හරි. සමුදිතේ ඉන්නවා කිව්වා වගේ අපලෝ එකේ අයිතිකාරය විදිහට. මෙයාගේ විපක්ෂය කවුද? අපලෝ එකේ අයිතිකාරය වෙන්නම දාගෙන ඉඳලා අයිතිකාරය වෙන්න බැරි වෙච්ච කියලා. කවුද? සමුදිතේ අක්කා විපක්ෂය. එතකොට සමුදිත පක්ෂේ ඉන්නේ. හරිද? පක්ෂේ ඉන්නේ. දැන් මෙයා මේක පාලනය කරගෙන යද්දී විපක්ෂයේ ඉඳලා අක්ක උපදෙස් දෙනවා. පොලිටිකල් ටොලරන්ස් කියලා කියන්නේ බලයේ ඉන්න කට්ටිය විපක්ෂයේ කට්ටිය කියන දේවලු කනට ගන්න ඕන කියන. ඒකට සමුදිත එයාලා අක්ක කියන දේ අහන්න ඕන. එයාලගේ අක්ක කියන දේ අහන්න ඕන. ඒ ප්‍රධාන විපක්ෂය. ඊට අමතරව තව පක්ෂ තියෙන්න පුළුවන්. ඒ අනිත් පක්ෂ අම්මා තාත්තා මෙයාලගේ සමුදිතේ අම්මයි තාත්තයි පක්ෂ කියලා හිතමු. එයාලා කියන දේවලුත් අහන්න ඕන. ඒක තමයි පොලිටිකල් ටොලරන්ස් කියලා කියන්නේ. ඊළඟට සිටිසන් පාර්ටිසිපේෂන්. ඒකත් මේ වගේමයි. සිටිසන් පාර්ටිසිපේෂන් කියලා කියන්නේ
අපි රට විදියට හිතමු ඇපොලෝ එක. රට විදියට හිතමු ඇපොලෝ එක. දැන් එකම උදාහරණයක් ගත්තොත් කම්මැලි වෙන මොකක් හරි ගමු දැනට මේක ගමු. අපි රට විදියට උපකල්පනය කරමු ඇපොලෝ එක. හරිද? සමුදිත තමයි ඩිසිෂන් ගන්නෙ. සමුදිත තමයි ඩිසිෂන් ගන්නෙ. එතකොට මේ සමුදිත යටතේ ඉන්න සාමාන්‍ය මහ ජනතාව ඉන්නවනේ වැඩ කරන කට්ටිය, පන්තියේ ළමයි. මෙතන සිටිසන් පාර්ට්නර්ෂිප් කියන එකේ පාර්ටිසිපේෂන් කියන එකේ අදහස වෙන්නේ සමුදිත ගන්න තීරණවලට විරුද්ධව නැගී සිටින්න මහ ජනතාවට හැකියාව තිබිය යුතුයි. මහ ජනතාවට හැකියාව තිබිය යුතුයි. ඒ කියන්නේ මෙයාලට විරුද්ධව හඬලා ගන්න බලය හැකියාව අවස්ථාව දෙන්න ඕන. ඒකත් equally දෙන්න ඕන. ඒකත් equally දෙන්න ඕන. ඇයි equality කියන එක අපි ඉගෙන ගත්තනේ. මේ දෙන chance එකත් හැමෝටම සමානව ලැබෙන්න ඕන. එක්කෙනෙක් විතරක් පන්තියේ ලස්සන ගෑනලා විතරක් සමුදිත විරුද්ධව කතා කරන්න හැකියාව ලැබිලා නැති. පන්තියේ ඉන්න පිරිමියාගේ chance එක හම්බෙන්න ඕන. සමාන opportunities හම්බෙන්න ඕන හැමෝටම. ඔක තමයි citizen partnership කියලා කියන්නේ. citizen partnership කියලා කියන්නේ. ඊළඟට independence of judiciary එක සරලයි. අධිකරණ පද්ධතිය ස්වාධීන වෙන්න ඕන. අධිකරණ පද්ධතිය ස්වාධීන වෙන්න ඕන. කාගවත් බලපෑමකට යන්නක් නොවි ස්වාධීන තීරණ දෙන්න. ඊළඟට rule of law ඒක අපි law වලදී ඉගෙන ගත්තා rule of law කියන එක. ඊළඟට control over abuse of power. control over abuse of power. ඒ කියන්නේ බලය අවභාවිතා කිරීමට විරුද්ධ නැත්නම් බලය අවභාවිතා කිරීම පාලනයක් වෙන්න ඕන. ඩෙමොක්‍රසි කියන ආණ්ඩු ක්‍රමයේදී පාලනයේ ඉන්න කට්ටියගේ පාලන බලතලය අවභාවිතා කරන්න. උදාහරණයක් විදිහට පාලනයේ ඉන්න කට්ටිය කප්පම් ගන්නවා, බ්‍රයිබ් ගන්නවා, කොමිෂන් ගන්නවා. ඒක වෙනවානේ. ඉතින් ඒවා කන්ට්‍රෝල් වෙනවා. වෙන මේ ලංකාවක වෙනවද නැද්ද කියලා ගලපන්න එපා. නමුත් පොදුවේ ගත්තාම ප්‍රින්සිපල් එකක් විදිහට කියනවා එහෙම ගැලපෙනවලු, කන්ට්‍රෝල් වෙනවලු. හරි. ඒක තමයි තියරි. ඒක තමයි තියරිය. ඊළඟට accountability and transparency. හරි. එතකොට ඒ ටික කතා කරා. එතකොට අපි basic principles ටික කතා කරලා ඉවරයි. basic principles ටික කතා කරලා ඉවරයි. අපිට පැයක් විතර ගියා basic principles ටික කතා කරන්න. ඊළඟට ටක් ගාලා rights and duties ටික කතා කරලා ඉවර කරන්න පුළුවන්. rights and duty. rights and duty. දැන් අපි කියවනේ rights මෙයාලා සුරකින්නවා කියලා. rights මෙයාලා සුරකින්නවා. දැන් අපි බලමු rights and duties ටික. rights and duties. මේකේ පොඩි ගැලීම් සටහනක් තමයි තියෙන්නේ. අමාරු දෙයක් නෑ. පොඩි ගැලීම් සටහනක් තියෙනවා. අපි rights ගත්තොත් මම ගන්නවා rights. මේ rights බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. මේ rights බෙදෙනවා ප්‍රධාන කොටස් තුනකට. පළවෙනි එක natural rights. natural rights. දෙවෙනි එක legal rights. තුන්වෙනි එක moral කියන එක moral rights. moral rights. natural rights කියන්නේ මොනවාද? සෑහෙන බොන්නන ප්‍රශ්නයක්. natural rights කියන්නේ මොනවාද? ඔයා බැලුවොත් natural rights කියන එක. මම right එකක් කියන්නේ මොකක්ද කියන්නේ? right එකක් කියන්නේ රටේ ඉන්න හැම මිනිස්සයා. හරි රටේ ඉන්න හැම මිනිස්සයාගේම දියුණුවට. රටේ ඉන්න හැම මිනිස්සයාගේම දියුණුවට, එයාගේ වාසියට, ප්‍රයෝජනවත් භාවයට එයාලට ලැබිය යුතු දේවල්. ඉන්න මිනිස්සයාගේ දියුණුවට හරිද? දියුණුවට එයාට වාසි වෙන විදිහ. advantageous condition. එයාට වාසි වෙන විදිහට ලැබිය යුතු, හිමි විය යුතු තත්ත්වයන්. ලැබිය යුතු, හිමි විය යුතු තත්ත්වයන්. තමයි. ඊට පස්සේ දැන් අපි ඔක බෙදා ගන්න ගත්තා natural, legal and moral කියලා.
natural rights කියන්නේ මොනවාද? මේකේ ආපහු classification එකක් තියෙනවා. එතෙන්ට යන්න කලින් අපි බලමු natural rights කියන්නේ මොනවාද කියලා. Then natural rights මේක නිර්වචනය කරන්නේ මෙන්න මෙහෙම. Rights which enjoyed by the people before origin of the state. දැන් මේ රාජ්‍ය කියන සංකල්පය බිහි වෙන්න කලින් මිනිස්සු හිටියේ නැද්ද? මිනිස්සුන්ගේ ප්‍රයත්නක් තිබ්බේ නැද්ද? තිබ්බනේ. රාජ්‍ය කියන විධිමත් සංවිධානය බිහි වෙන්න කලින් මිනිස්සු හිටියා. මිනිස්සුන්ගේ ප්‍රයත්නක් තිබ්බා. අන්න එහෙම රාජ්‍යයක් කියන සංකල්පය බිහි වෙන්න කලින් ඉඳන් මිනිස්සුන්ට ලැබිලා තිබ්බ අයිතිවාසිකම්. ඒවට තමයි කියන්නේ natural rights කියලා. natural rights කියලා. මේ natural right inherited. ඒ කියන්නේ ආදිකාලික උරුමයෙන් ලැබෙනවා. ඉපදෙනවා නම් මිනිස්සෙක් එයාට මේවා හම් වෙනවා. මේක එන්නේ රාජ්‍ය කියන සංකල්පයෙන් එන්න කලින් ඉඳලා. ඈත අතීතයේ සිට පැවත එන. උදාහරණයක් විදිහට ජීවත් වීමට ඇති අයිතිය. ජීවත් වීමට ඇති අයිතිය. right to life. මොකද රාජ්‍ය කියන සංකල්පය ආවට පස්සේද මිනිස්සුන්ට ජීවත් වෙන්න අයිතියක් හම්බුනේ. ඊට කලින් මිනිස්සු එක එක ඉපදුනාම ඌව මරනවාද? එහෙම නැහැ. ඉපදුනාම ජීවත් වෙන්න යාට අයිතිය තිබ්බා. එතකොට මේ right to life කියන එක අපිට කියන්න පුළුවන් උදාහරණයක් විදිහට natural inherited right එකක් විදිහට. natural එහෙම නැත්නම් inherited right එකක් විදිහට. හරි. ඊළඟට moral rights. එහා පැත්තේ කෙරෝලෙම තියෙන එක. morality කියලා කියන්නේ මොකද්ද? සදාචාරයනේ. සදාචාරය. මගේ හොඳ මම හිතන්නකෝ මට හොඳට සදාචාරාත්මකයි. මම පට්ට හැදියාවක් තියෙන රුපිරි කොල්ලෙක් කියන එක නේද? එහෙම හිතුවා. දැන් මම ඉන්නවා පට්ට හැදියාවක් තියෙන හොඳ කොල්ලෙක්. අපි ගමු මේකට කවුද? අංජුල ඉන්නවා ඒ මගේ විරුද්ධ පාදේ. මගේ විරුද්ධ පදේ මම වදනේ කියන එක හරිය නෑ. මගේ විරුද්ධ පදේ කියලා හිතන්න. එතකොට එයාගේ මගේ අංජුලගේ මගේ moral rights වෙනස්. moral rights වෙනස්. ඒ කියන්නේ මට ලැබෙන දේවල් එහෙම නැත්නම් අපේක්ෂා කරන දේවල් තමයි වෙනස් වෙන්නේ. අනිත් දේ තමයි අපි ජීවත් වෙන සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ අපි ජීවත් වෙන සමාජයේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ සිතුම් පැතුම් ගතිගුණ හැඟීම් දැනීම් ඔන්න ඔය කියන දේවල් මත තමයි මේ moral rights ඉන්නේ. කොහෙන්වත් නීතියකින් ලැබෙන දේවල් නෙමෙයි. මේවා කොහෙන්වත් නීතියකින් එන දේවල් නෙමෙයි. මේ moral rights කියන ඒවා ලැබෙන්නේ මිනිස්සුන්ගේ ගතිගුණ වලින්. උදාහරණයක් විදිහට අපි හිතමු ඕනෑම ආගමක් ඇදහිීමට ඇති අයිතිය අපිට හම්බ වෙනවනේ නීතියනොත්. ඕනෑම ආගමක් ඇදහිීමට ඇති අයිතිය අපිට නීතියනොත් හම්බ වෙනවා. අපි හිතමු නීතියෙන් ඔය moral rights එක හම්බෙන්නේ නැහැ. නීතියෙන් ඔය ඕනෑම ආගමක් ඇදහිීමට ඇති අයිතිය හම්බෙන්නේ නැහැ. හැබැයි සමාජයේ ඉන්න කට්ටිය එයාලගේ හදවතින් හිතලා එයාලගේ හොඳ පැත්තෙන් හිතනකො පවුනේ මෙයා පවුනේ කියලා හිතලා එයාට අවස්ථාව දෙනවා. එයාට අවස්ථාව දෙන්න උදාහරණයක් විදිහට මේක නිකන් උදාහරණයක් විතරයි. අපේ දැන් මුස්ලිම් යාළුවෝ ඉන්නවනේ. මුස්ලිම් යාළුවෝ සාමාන්‍ය දවසකට මම දන්න තරමින් 5 වතාවක් එයාලගේ ආගම සීකරනවා. එතකොට අපි හිතමු මෙයාලා පන්තියකට සම්බන්ධ වෙනවා. අපි හිතමු ඒකත් අපේ සමුදිතය උගම ඉන්නේ ආධ්‍යාපනයේදී. ඒක සමුදිතයේ ඇපලෝ එකේ පන්ති වලට සම්බන්ධ වෙන අපේ මුස්ලිම් සහෝදරයෝ. එයාලා උදේ ඉඳන් පන්තියේ ඉද්දී මේ දවසට 5 වතාව
ආගම සිහි කරන එක මගේ හැරෙන්න පුළුවන්. එතකොට ඒ ආගම සිහි කරන්න යාට අයිතියක් තියෙනවා. හරි. හැබැයි ඒක අනිවාර්යෙන්ම එයාලා ඉන්න හැමදැනම කට්ටිය දෙන්න ඕන කියලා නීතිය කොහෙවත් කියන්නේ නැහැ. මට මේ මෝරල් රයිට් එක හම්බුන්නේ නැහැ කියලා එයාට ගිහින් නඩු දාන්නත් බෑ අපලෝ ඒකට විරුද්ධව. ඒ එහෙම තත්ත්වයක් තියෙද්දි උනත් අපලෝ එකේ වෙනමම ප්‍රේ රූම් එකක් හදලා තියෙනවා. අපි හිතමු ප්‍රේ රූම් එකක් හදලා තියෙනවා. දැන් බලන්න මේ අපේ සහෝදරයාගේ අයිතිය සුරැකෙනවා. ඒ අයිතිය සුරැකෙන්නේ නීතියකින් බලපාලා නෑ. නීතියකින් බලපාලා නෙමෙයි. සමුද්‍රයේ තියෙන මානුෂීය ගුණාංගයක් නිසා. හරිද? සමුද්‍රයේ තියෙන මානුෂීය ගුණාංගයක් නිසා. එතකොට එයා මොකද කරේ? මුස්ලිම් සහෝදරයාගේ අයිතියක් සුරැක්කා. ඒ අයිතිය එයාට ලැබුණේ කොහොමද? සමුද්‍රයේ තියෙන හොඳ ගති ගුණ නිසා. සමුද්‍රයේ තියෙන හොඳ ගති ගුණ නිසා. එතකොට මෙයාට හැබැයි කවදාවත් මේක කඩ වුණා කියලා නීතිය ඉදිරියේ පිළිසරණක් පැතීම කළ නොහැකි. මේක moral right එකක්. moral right එකක්. සදාචාරයෙන් මත පදනම් වෙලා. දුරාචාරයෙන් නෙමෙයි ඒව මතත් පදනම් වෙනවලු එයා. හැබැයි මෙතන කතා කරන්නේ සදාචාරය ගැන. හරි. දැන් අපි කතා කරන්නේ වැදගත් මේක මොකක්ද? legal right. legal right. මේක අපි ක්ලාසිෆිකේෂන් එක බලන්න ඕන. legal rights. මේ legal rights ආපහු බෙදෙනවා කොටස් තුනකට. legal rights ආපහු බෙදෙනවා කොටස් තුනකට. එකක් තමයි civil rights. අනිත් එක political rights. අනිත් එක fundamental rights. සිවිල් අයිති, දේශපාලනිකමය අයිති, මූලික අයිති. මේ ටික ප්‍රසන්ටේෂන් එකේ තියෙනවා. මේවා මම නම් හිතන්නේ මේක එකින් එක මම කියාගෙන ගියොත් ඒක තේරුමක් වෙන්නේ නැහැ. මොකද කම්මැලි හිතෙනවා. අපි ස්ලයිඩ් ෂෝ එක පොඩ්ඩක් ෂෙයා කරලා බලමු. මොනවද මේකේ තියෙන්නේ කියලා. මේ ටික කියව ගත්තාම තේරෙනවා මේක මේ මහලු පැහැදිලි කිරීම කරන්න තරම් දේවල් නෑ. අනිත් එක වචනාර්ථයට යන්න එපා. මෙතන අපිට වචනාර්ථයෙන් ඉන්නේ බලාපොරොත්තු වෙන්න. අපි ඉගෙන ගන්න බිස්නස් එක තියෙන දේ. හරි. Civil rights. මේ තියෙන්නේ the rights which relate to the protection and enjoyment of life and property. ජීවිතය ආරක්ෂා කරගන්න. තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න, ජීවිතය විඳින්න සහ එයාලගේ දීපල ධනය ආරක්ෂා කරගන්න වෙන්න පුළුවන්. සිවිල් පුරවැසියෙක් විදිහට එයාට හම්බෙන අයිතිවාසිකම්. උදාහරණ කීපයක් තියෙනවා. right to life. ඉතින් මගේ ජීවිතය ආරක්ෂා කරගන්න නම් මට right to life තියෙන්න ඕන. ඇත්තනේ මට ජීවත් වෙන්න නිදහසක් අයිතියක් නැත්නම් මාව මරනවා නම් ඉතින් මට ජීවිතය ආරක්ෂා කරගන්න බෑනේ. ඊළඟට freedom from arbitrary arrest. මේවා දන්නවා. මේවා ඉගෙන ගත්තාම fundamental rights යන නිසා අපි මේක අපෝ මම පැහැදිලි කරන එක තේරුමක් වෙන්නේ නැහැ කියන මතේ මම ඉන්නේ. මේ විදිහට සෙට් එකක් තියෙනවා. මේ ටික අපිට බලා ගන්න පුළුවන්. මේකේ ඉන්ක ස්ලයිඩ් එකේ කියවන යන එක තේරුමක් වෙන්නේ නැති නිසා මේ ටික ඔයාලා බලා ගන්න. උදාහරණ ටික මතක තියාගන්න. කටපාඩම් කරන්න එපා. හේතුව එක්සෑම් එක ඕපන් බුක් එක්සෑම් එකේදී කටපාඩම් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි දැනුම අපේ ඔළුවේ තියෙනවා නම්, සබ්ජෙක්ට් නොලෙජ් එක අපේ ඔළුවේ තියෙනවා නම්, තියරියක් ඉගෙන ගත්ත එක ඇප්ලයි කරන්න අපි දන්නවා නම්, ඒක තමයි ඕපන් බුක් එක්සෑම් එක ලියන මෙතඩ් එක. ඕපන් බුක් එක්සෑම් ලියපු කට්ටිය ඔක දන්නවා. නොලියපු කට්ටිය දැනගන්න පුළුවන්. තියරි කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. අපි දැනගෙන ඉන්න ඕන දැනුම. තියරි කියන්නේ මොකක්ද? මොකක් හරි උදාහරණ ඕන නම් පොත පෙරළුවා, බැලුවා, ලිව්වා. පොත පෙරලා බැලුවා, ලිව්වා. හරි. හරි ඕපන් බුක් එක ගැන අයිඩියා ගන්න දෙන්නම්.
ඊළඟට political right. Capacity of a citizen to involve in political affairs of the country. රටේ දේශපාලන කටයුතු වලට ඒ රටේ පුරවැසියෙක්ට සම්බන්ධ වෙන්න තියෙන අයිතිය. සම්බන්ධ වෙන්න තියෙන අයිතිය. බලන්න. Right to vote and elect. ඡන්දය දීලා කාව හරි තෝරාපත් කරගන්න අයිතියක් තියෙනවා. Right to be elected. මම ඒක කලිනුත් කිව්වා. මොකක් එක අවස්ථාවකදී මට දේශපාලනය කරලා මාව මට කොහේ හරි දැනකට ඡන්දේ පත් වෙන්න හැකියාවකුත් මම මට ඡන්දේ ඉල්ලලා මට පත් වෙන්න හැකියාවකුත් තියෙනවා. ඊළඟට අනිත් එක තියෙන all public offices. ඒ කියන්නේ රාජ්‍ය ආයතනවල කටයුතු කරන්නේ. public office. රාජ්‍ය ආයතන රජයේ සේවකයෙක් විදිහට වැඩ කරන්න බලතල තරන්න. අමාත්‍යාංශ ලේකම් කෙනෙක් විදිහට වැඩ කරන්න. මට බලය තියෙන්න පුළුවන්. බලය මට අයිතියක් තියෙනවා. මමත් මේ රටේ මිනිස්සෙක්. Right to petition, right to criticize the government. ඔය right to criticize the government කියන එක limited. අපිට 100% criticize කරන්න බෑ. Right to criticize government කියන එක limited. ඒකනේ උනේ ගොඩක්ම රංජන රාමනායක මහත්තයා මම දන්නේ ඔය criticize කරන්න ගිහිල්ලා. government එකේ එක කොටසක් මේ judiciary legislature, executive and judiciary. අර මොකද කරේ? පාර්ලිමේන්තුව ඇතුලේ තොරව කියන්නේ ප්‍රතිනිධිය එළියේ අධිකරණය විවේචනය කරා ක්‍රිටිසයිස් කරා ගවර්න්මන්ට් එකේ එක බ්‍රාන්ච් එකක් ඒක යාට තියෙන අයිතියක් තමයි හැබැයි ඒකේ සීමාවක් තියෙනවා දැන් එයා ඒක වැඩිපුර විවේචනය කරන්න ගිහින් මොකද උනේ දැන් හිරේ අන්න ඒ වගේ මේක ලිමිටඩ් නේ ඔය right to criticize the government කියන එක ලිමිටඩ් ඊළඟට fundamental rights අපි දන්නවා fundamental rights කියන්නේ මොකක්ද කියලා. fundamental rights කියන්නේ අපේ ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ ආටිකල් නම්බර් 10 ඉඳන් තියෙනවා ටික. ආටිකල් නම්බර් 10 ඉඳන් තියෙනවා ටික. fundamental rights chapter 3 of Sri Lankan constitution. මේක ඒක අපි දන්නවා අපි මේකේ assignment එකකුත් කරන්නේ. අපි මේකේ assignment එකකුත් කරා. ඒ නිසා මට වඩා හොඳට ඔයාලා මේක ගැන දන්නවා. ඒ නිසා මම හිතනවා මේක අපි ස්කිප් කරලා ගියට අවුලක් නැහැ කියලා. මේ කතාවත් අපි දන්නවා ඉන්ෆ්‍රින්ජ්මන්ට් එකකට කොහොමද යන්නේ කියලා. සුප්‍රීම කෝර්ට් එකට යන්න පුළුවන් කියන කතාව තමයි කියන්නේ. human rights ඒකත් අපි දන්නවා. human rights කියලා කියන්නේ fundamental rights වලට වඩා වැඩි පුළුල් පරාසයක්. human rights වලින් කොටසක් තමයි fundamental rights බවට පත් වෙන්නේ. ඇයි human rights වලින් constitution එක ඇතුලේ අපි ඇතුළත් කරලා තියෙන ටික තමයි fundamental rights බවට පත් වෙන්නේ. fundamental rights බවට පත් වෙන්නේ. මේකට අදාළ කරුණු ඔයාලා දැනටමත් හොයාගෙන ඇති. නැත්නම් හොයාගන්න පුළුවන් human rights declaration කියන එකේ. Google කරන්න human rights declaration එකෙන් අපිට විස්තර හොයාගන්න පුළුවන්. Discuss the differences between human rights and fundamental rights. දන්නවනේ අපි human rights කියලා කියන්නේ පුළුල් සංකල්පයක්, fundamental rights කියලා කියන්නේ කටු සංකල්පයක්. human rights කොහෙවත් නීතියක සඳහන් වෙලා නැහැ. එහෙම නැත්නම් ව්‍යවස්ථාවේ සඳහන් වෙලා නැහැ. හැබැයි fundamental rights ව්‍යවස්ථාව තුල තියෙනවා. ඔය වගේ තමයි ලියන්න වෙන්නේ. ඊළඟට duties. හරි. duties ගැන අපි විනාඩියක් දෙකක් කතා කරලා අපිට නවත්තන්න පුළුවන් මේක. අපි බලමු duties ගැන ටිකක්. duties ගැන මේ කතා කරේ rights නේ. මේ කතා කරේ rights. හරි. අපි යම් කිසි දෙයක හිමිකමක් ලබන්න නම් අපෙන් වෙන්න ඕන වගකීම් කොටසක් තියෙනවා. අපෙන් වෙන්න ඕන වගකීම් කොටසක් තියෙනවා. අපි තව කෙනෙක්ට ගරු කරන තරමට තමයි අපිට ගරුත්වය ලැබෙන්නේ. අපි තව කෙනෙක්ට උදව් කරන තරමට තමයි අපිට උදව් ලැබෙන්නේ. ඒ නිසා අපි පාරිභෝගිකයෝ විදිහට පාරිභෝගික අයිතිවාසිකම් දිනා ගන්න නම් පාරිභෝගික අයිතිවාසිකම් අත්විඳින්න නම් පාරිභෝගික වගකීම් කොටසක් ඉටු කරන්න ඕන කියලා දස්පල ව්‍යාපාර ආරම්භයේදී ඉගෙන ගන්න. ඒ වගේ මෙතනත් එහෙමයි.
අපි මේ කාසියක් ගත්තොත් 3D කාසියක් කියලා හිතමු. 3D කාසිය අපි හිතමු මේ උඩ පැත්තයි යට පැත්තයි කියලා. කාසියක් නෑ කාඩ් එකක් තමයි තියෙන්නේ. හරි. දැන් මේ කාඩ් එක හිතමු කාසියක් කියලා. ඒතර මේ කාඩ් එකේ එක පැත්තක් රයිට් නම් අනිත් පැත්ත ඩියුටි. එක පැත්තක් රයිට් නම් අනිත් පැත්ත ඩියුටි. එකම කාසිය දෙපැත්ත වෙනකොට අපි කියමු එකම කාඩ් එකේ දෙපැත්ත. එකම කාඩ් එකේ දෙපැත්ත. රයිට් ලබා ගන්න ඕන නම් අපි ඩියුටිස් ටික ඉටු කරන්න ඕන. හරිද? අපි රයිට් ලබා ගන්න ඕන නම් ඩියුටිස් ඉටු කරන්න ඕන. ඩියුටි එකක් කියලා කියන්නේ අපේ බැඳීමක්, ඔබ්ලිගේෂන් එකක්. ඔබ්ලිගේෂන් එකක්. බැඳීමක්. පැහැදිලි? legal rights වලට ඉන්නේ civil political fundamental විතරයි. ඔය classification එක දීලා තියෙනවා. ඔය classification එක යටතේ තමයි human rights ඒවා මේවා තියෙන්නේ. right to life ඒවා මේවා. දැන් human rights යටතේ නේ right to life කියන එකම තියෙන්නේ. right to education, right to life ඒවා civil rights යටතට එනවා. civil rights යටතට එනවා. අර slide එක බලුවොත් ඔයාලට ඒක පැහැදිලි වෙයි. මේ අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරයක් දුන්නා. right duties කියන කතාව කරේදී duties කියලා කියන්නේ obligation බැඳීම් නෙමෙයි බැඳීම් අඩු වෙන තරමට මොකක්ද ඉතුරු බැඳීම් අඩු වෙන තරමට තෙල් ඉතුරුයි බැඳීම් අඩු වෙන තරමට තෙල් ඉතුරුයි හරි එහෙනම් අපි duties කරොත් අපිට අයිතිවාසිකම් දිනා ගන්න පුළුවන් rights දිනා ගන්න පුළුවන් එහෙම නැත්නම් කැතයි නේද? අපි සමාජයට කිසි දෙයක් දෙන්න නැතුව හැම එකම සමාජයෙන් අරගත්තා. මම යාළුවන්ට කියලා දෙන්න නැතුව මම යාළුවන්ගේ විතරක් අහගත්තා. හරි අවුල්නේ. කැතයි. මම යාළුවෙක්ගෙන් දෙයක් අහගන්නවා මම දන්නේ දේ යාළුවට කියලා දෙනවා. ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි මෙතනක් කියන්නේ. එහෙම නැතුව උදේ දහසක උඩ කරදර කරලා උගෙන් අහගෙන මම විතරක් මම පැත්ත කරලා ඉන්න එක නෙමෙයි. මම තව කෙනෙක්ගෙන් දෙයක් ගන්නවා නම් ඒක මම වගකීම් කොටස ඉටු කරන්න ඕන කියන එක. ඒක තමයි ඩියුටිස් කියලා කියන්නේ. එතකොට මේ ඩියුටිස් කොටස් දෙකයි legal duties and moral duties කියලා. මම මේකට කලින්ගත් උදාහරණයක් පැහැදිලි කරන්න. සමුදිත සහ අපේ මුස්ලිම් සහෝදරයා. සමුදිතට නීතිය කොහෙවත් කියලා තිබ්බේ නැහැ ඇපලෝ එක ඇතුලේ ප්‍රේ රූම් එකක් හදන්න ඕනේ කියලා. ඇපලෝ එක ඇතුලේ ප්‍රේ රූම් එකක් හදන්න ඕනේ කියලා නීතිය කොහෙවත් කියලා තිබ්බේ නැහැ. හරිද? හැබැයි එයාගේ වගකීම් කොටසක් ඉටු කරා. ඒ ඉටු කරේ එයාගේ මානුෂීය ගතිගුණ ඉස්මතු කරගෙන. එයාගේ මානුෂීය ගුණාංග ඉස්මතු කරගෙන. එහෙනම් එයා ඉෂ්ට කරලා තියෙන්නේ legal duty එකක්ද? නෑ. moral duty එකක්. ඇයි moral duty එකක් කියලා කියන්නේ? prayer room එකක් හදන එක නීතිය කියලා තිබ්බේ නෑ. ඒ හින්දා අපි කියනවා මෙයා සමුදිත හිතින් හිතලා අනේ පවුනේ මේගොල්ලෝ මට ආදායම් උපයලා දෙන කට්ටිය මම එයාලට සලකන්න ඕන. අර පපුවෙන් හිතලා පපුව වම් පැත්තේ හරි දකුණු පැත්තේ හරි එක පැත්තකින් හිතලා තමා එයා ප්‍රේ රූම් එක හැදුවේ. අන්න ඒක moral duty එකක්. හරිද? මෙයා මේ moral duty එක කඩ කරා කියලා නඩු දාන්න පුළුවන්ද? දැන් ප්‍රේ රූම් එකක් හදලා තිබ්බේ නැහැ කියලා අපි මුස්ලිම් සහෝදරයෙක්ට ගිහිල්ලා සමුදිත විරුද්ධව නඩු දාන්න පුළුවන්ද? නඩු දාන්න බෑ. ඊළඟට legal නීතියෙන් කියලා තියෙන බැඳීම්. සමුදිත ලොකු මාසයකට මිලියනයක් වන්නලා ආදායමක් උපයන කෙනෙක්. එතකොට එයා මාසයකට මිලියනයක් වන්නලා ආදායමක් උපයන කෙනෙක් හැටියට එයාගේ ව්‍යාපාර ආදායම ලාභය මත බදු ගෙවන්න ඕන. ආදායම් බදු ගෙවන්න ඕන. හරි. ඒක නීතියෙන් කියලා තියෙනවා. දේශීය ආදායම් පනතේ 2016 විදිහට දේශීය ආදායම් පනතේ දැන් වෙනසක් දන්නේ නැහැ. කියනවා ආදායම් බදු ගෙවන්න ඕන. තැනැත්තෙක් විසින්
වාසික තැනැත්තෙකු විසින් වාසික තැනැත්තාගේ ආදාය ද්‍රව්‍යයන් මත ලැබෙන සියලු ආදායම් මත එයා බදු ගෙවන්න ඕනම කතාවනේ. ඒක නීතිය කියනවා. දැන් සමුදිතය මොකද කරන්නේ? මූ මේ බදු ගෙවන්න නැතුව ඉන්නවා. එන වැඩර කියලා හිතාගෙන බදු ගෙවන්න නැතුව ඉන්නවා. බදු ගෙවීම පැහැර හරිනවා මෙයා. බදු ගෙවීම පැහැර හැරීම ලීගල් ඩියුටි එකක් පැහැර හැරලා. එතකොට මොකද වෙන්නේ? ඉක්මන අඩු දාන්න පුළුවන්. ලීගල් ඩියුටි එකක් පැහැර හැරියා කියලා අඩු දාන්න පුළුවන්. එහෙනම් මතක තියාගන්න මෝරල් ඩියුටි එකක් කඩ කරා පැහැර හැරියා කියලා නඩු දාන්න බෑ. ලීගල් ඩියුටි එකක් කඩ කරා කියලා නඩු දාන්න පුළුවන්. මෙතනදී ෆන්ඩමෙන්ටල් ඩියුටිස් කියලා සෙට් එකක් තියෙනවා. කොන්ස්ටිටියුෂන් එකේ ෆන්ඩමෙන්ටල් රයිට්ස් තිබ්බා වගේ ෆන්ඩමෙන්ටල් ඩියුටිස් කියලා සෙට් එකකුත් කොන්ස්ටිටියුෂන් එකේම දීලා තියෙනවා. කොන්ස්ටිටියුෂන් එකේ ආටිකල් මම මතකයි 28 කියනවා ස්ලයිඩ් එකේ තියෙන. ආටිකල් 28. මේකේ තියෙනවා ෆන්ඩමෙන්ටල් ඩියුටිස් ඒ ටික චුට්ටක් බලා ගන්න කටපාඩම් කරන්න එපා. ස්ලයිඩ් එකේ තියෙන එක බලා ගන්න. එතකොට විභාගයේදී අහුවොත් ස්ලයිඩ් එකෙන් බැලුවා ලිව්වා. කටපාඩම් කරන්න එපා. ස්ලයිඩ් එකෙන් බලලා ලියන්න. ඕක තමයි ෆන්ඩමෙන්ටල් ඩියුටිස්. දැන් අපි මෙහෙම හිතමු. ෆන්ඩමෙන්ටල් රයිට් ආරක්ෂා නොකරන්න. මිනිස්සු විසින් ෆන්ඩමෙන්ටල් රයිට් ආරක්ෂා නොකරන්න. එහෙම නැත්නම් ෆන්ඩමෙන්ටල් විතරක් නෙමෙයි. අපි හිතමු පොදුවේ රයිට්. පොදුවේ අයිතිවාසිකම් ආරක්ෂා නොකරන්න හේතු විදියට මොනවද දකින්න පුළුවන්. ඔයාලා හිතන විදිහට බලන්න සැටේ දාන්න. මිනිස්සු විසින් අයිතිවාසිකම් සුරකින්නේ නැතුව ඉන්න. එතන අයිතිවාසිකම් කඩ කරන්න. මොනවා වගේ දේවල්ද හේතු වෙන්න පුළුවන්. බලන්න කියන්නේ. ඔයාලා හිතන ඒවා. හිතන ඒවා ටිකක් කියන්න බෑ. දැන් ඩියුටිස් මොනවද කියලා අපි දන්නේ නැත්නම් අපිට පුළුවන් ද ඩියුටිස් ආරක්ෂා කරන්න? බෑනේ. එහෙනම් මේක ලියා ගන්න හැබැයි මම දැක්කේ නෑ සයිඩ් වල මේක තියෙනවා. නමුත් මම හිතනවා ඒක කරගත් වෙයි කියලා. මොකද්ද? අයිතිවාසිකම් වලට සිද්ධ වෙන බාධාවන්. ඒ කියන්නේ අයිතිවාසිකම් සුරකින්නේ නැති වෙන්න අයිතිවාසිකම් කඩ වෙන්න ඇති වෙන හේතු. කඩ වෙන්න බලපාන හේතු හරි අයිතිවාසිකම් වලට බාධාවන් හරි කියන. අයිතිවාසිකම් වලට බාධාවන්. උත්තර ටිකක් ඇවිත් තියෙනවා. negligence කියන එක හරි. පෞද්ගලික සුබ සාධනයේ උදෙසා. හරි. අපිට ඒක තව විදිහකින් කියන්න පුළුවන්. පෞද්ගලික සුබ සාධනයේ උදෙසා මූලික අයිතිවාසිකම් එහෙම නැත්නම් ප්‍රහාරය අයිතිවාසිකම් කඩ කරන්න පුළුවන්. අපි ගමු එක තව විදිහකට. අංක 1 මම දකින විදිහට මේ මම දකින විදිහට ඔයාලගේ උත්තරත් මෙතෙන්ට ඇඩ් කරන්න පුළුවන්. එක්කෙනෙක්ව පෞද්ගලික සුබ සාධන. ඒකත් හරි. ඊට negligence. ඒ කියන්නේ ගණන් ගන්නෙ නැහැ. අයිතිවාසිකම් ගණන් ගන්නෙ. මම කියනවා මෙහෙම එකක්. නොදැනුවත් භාවය. ඉක්මනට දෙව නැත්නම් මේක ගැන දන්නේ නැති හින්දා. නොදැනුවත් භාවය. එතන මම දන්නේ නැති හින්දා ෆන්ඩමෙන්ටල් රයිට්ස් මම එහෙම නැත්නම් මොනවාම හරි රයිට් එකක් සුරකින්නේ නැතුව ඉන්න. නොදැනුවත් භාවය. ඊළඟට රටේ ත්‍රස්තවාදයක් තියෙනවා. ටෙරරිස්ට් ඇටැක් එකක් මොකක් හරි තියෙද්දි ෆන්ඩමෙන්ටල් රයිට්ස් සියල්ල ඇසිඩිස් සුරකින්න බෑ. ඒ නිසා තමයි ලංකාවේ 30 අවුරුද්දක් යුද්ධ තියෙද්දි මානව හිමිකම් කඩ වුණාය කියලා UN එකෙන් දැන් කෑ ගහන්නේ. ඒකට ත්‍රස්තවාදයක් තියෙන අවස්ථාවකදී මේ රයිට්ස් 100% සුරකින්න බෑ. ඒක ත්‍රස්තවාදය. ඊට පස්සේ මේවා සුරකින්න රටට සල්ලි නෑ. දැන් ඉස්සරහට වෙන්නේ නැහැ ඕක තමයි. ආර්ථික දුබලතාවය. රටට සල්ලි නෑ. ඊට පස්සේ ඔයාලගේ උත්තර තමයි මේක ඇඩ් කරගන්න පුළුවන්. negligence. ඒ කියන්නේ negligence එහෙම නැත්නම් ignorance.
අපි නෙගටිව් කියන එක වැඩි ගණන් ගන්නෙ. සිංහල වචනේ හරියම සිංහල වචනේ මේකට කියන එක දන්නේ සරල අදාළෙන්නේ ගණන් ගන්න. ෆන්ඩමෙන්ටල් රයිට් තැකීමක් කරන්නේ නැහැ. තැකීමක් නොකරයි. ඊට පස්සේ තව කෙනෙක් දාලා තිබ්බා මෙසේජ් එක. ඒකේ තියෙන පෞද්ගලික සුබදාසනය. තමන් ගැන විතරක් හිතනවා. තමන් ගැන විතරක් හිතන්නේ. ඒතර මේ වගේ ක්‍රියේටිව් ආන්සර්ස් අපිට දෙන්න පුළුවන්. ක්‍රියේටිව් ආන්සර්ස් ටිකක් දෙන්න පුළුවන්. ඒතර ඕවා තමයි අයිතිවාසිකම් වලට තියෙන බාධාවන්. ඒ කියන්නේ අයිතිවාසිකම් කඩ වෙන්න ඇති වෙන හේතු කියලා වුණා අපිට ඕවා දකින්න පුළුවන්. එතකොට සමාජයක් විදිහට දියුණු වෙද්දී අපි සමාජයක් විදිහට දියුණු වෙද්දී මේ අයිතිවාසිකම් සුරකින්න ඕන. සමාජයක් විදිහට දියුණු වෙද්දී අයිතිවාසිකම් සුරකින්න ඕන. හේතුව සමාජයක් විදිහට දියුණු වෙනවා කියලා කියන්නේ ඉකොනොමිකලි දියුණු වෙන එක විතරක් නෙමෙයි. සල්ලි හොයාගන්න එක විතරක් නෙමෙයි. පැහැදිලිද? එතකොට මේ දියුණුව ඇතුලේ තියෙන්න ඕන අනිත් අයගේ නිදහසට ගරු කරන එක. දියුණුව ඇතුලේ තියෙන්න ඕන අනිත් අයගේ නිදහසට ගරු කරන එක. පැහැදිලිද? ඊට පස්සේ අනිත් අයගේ සංස්කෘතියට ගරු කරන්න ඕන. කල්චරල් වැලියුස් වලට ගරු කරන්න ඕන. අපිට කියන්න පුළුවන් කල්චරල් ඩෙවලොප්මන්ට්. ඊට පස්සේ වැදගත්ම කොටස ඉකොනොමික් ඩෙවලොප්මන්ට්. ආර්ථිකමය වශයෙන් උඩට යන්නත් ඕන. ඉකොනොමික් ඩෙවලොප්මන්ට්. සමාජමය වශයෙන් උඩට යන්නත් ඕන. මේ සමාජමය වශයෙන් ඉන්නේ කල්චරල් වැලියුස් පවා සුරකින්න. ඒකෝට අපි දියුණුව කියලා කියන්නේ නිකන් ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක විතරක් නෙමෙයි. නිකන් ඉකොනොමික් ඩෙවලොප්මන්ට් එක විතරක් නෙමෙයි. ඒ හින්දා මේ දියුණුව වෙනුවෙන් අයිතිවාසිකම් සුරකිය යුතුයි. එකක් අහන එක අයිතිවාසිකම් සුරකින්න යද්දී තව අයිතිවාසිකම් කඩ වෙන්න පුළුවන්. ඒක සෙන්ස් එකක් ඒ කතාව නම් හරිනේ. ඔය කතාව හරි. උදාහරණයක් නම් ඔළුවට එන්නේ ඒක පාඩම. මෙයා කියලා දෙන්නේ එක අයිතිවාසිකමක් ඉටු කර ගැනීමට යාමේදී තව අයිතිවාසිකමක් කඩ වෙන්න පුළුවන්. කතාව හරි. උදාහරණයක් තමයි ඔළුවට එන්නේ නැති මේක. ෂෙයා කරගමු අපිට ඉන්න උදාහරණ. එවරිවන් මැසේජ් එකක් දාන්න ඕනේ. මේකට උදාහරණයක් ගල්පෙන කෙනෙක්. අපේ අදහස එකට බෙදා ගන්න එක අපි. හරි. ඔය ටික තමයි කතා කරන්න කියලා තියෙන්නේ. ඔය ටික තමයි කතා කරන්න කියලා තියෙන්නේ. ඊළඟට මේ කඩ වෙන ඒ කියන්නේ මෙසේජ් එක දාලා දෙනවා. ඒක පොඩ්ඩක් කඩ වෙන එකක් කියන්නකො. අයිතිවාසිකම් දෙකක් ටිකක් කියන්න. ඒක මට ලේසි. අනිත් එක කියන්න. කොලෙන් ආපහු. හරි. What are the means and ways of protecting democracy in the country? So මේකට උත්තරේ ලියද්දි මම කියන විදිහ කියන්න. මේ උත්තරය ඇවිත් තියෙනවා. Right to health ඉටු කරන්න යද්දී right to equality කඩ වෙනවලු. right to health කියන්නේ. ඒක ඉෂ්ට කරන්න යද්දී right to equality කඩ වෙනවා. උදාහරණයක් විදිහට vaccination program එක කරන්න යද්දී. vaccination program එක කරන්න යද්දී දැන් මුලින්ම උනේ 30ට වඩා වැඩි කට්ටියකයි 60ට වැඩි කට්ටියයි දුකද කියන්නේ. එතකොට අපි මේ 30ට වැඩි කට්ටිය සහ 60ට වැඩි කට්ටිය ගහන්න ගියේ හෙල්ත් කෙයාර් එක රයිට් ටු හෙල්ත් කෙයාර් ඉෂ්ට කරගන්න. මිනිස්සුන්ගේ ජීවත් වෙන අයිතිය සහ යාළගේ සෞඛ්‍ය යහපත් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වාගෙන යාමට තියෙන අයිතිය ආරක්ෂා කරගන්න. හැබැයි එතකොට සමානාත්මතාවය පිට වෙනවා. 18ට අඩු වැඩි එහෙම ගහන්න නැතුව ගියා. කොරෝනා බරින් කන්සෙප්ට් එක
උත්තර ටිකක් තියෙනවා. දේහ ආදාහන concept එක තමයි දෙන්නේ උත්තරේ දාලා තියෙන්නේ. ඔව්. දේහ ආදාහනය කරන්න යද්දී දැන් කැමැති ආගමක් අදහන්න අපිට අයිතියක් තියෙනවා. එතකොට ඒ ආගමට අනුව තමන්ගේ කල්චරල් වැලියුස් පවත්වාගෙන යන්න තමන්ගේ ආගමට අනුව දේහ ආදාහනය කරගන්න අයිතියක් තියෙනවා. හැබැයි දැන් අර කොරෝනා තත්ත්වය නිසා රජයේ විසින් පනවපු ආදාහන නීතිය ඔස්සේ ඒ ආදාහන නීතිය පනවලා කියලා ඉෂ්ට කරන්න හැදුවේ මොනවද කියන්නේ right to life, right to health care and right to life. මිනිසුන්ගේ ජීවත් වෙන්න සහ මිනිසුන්ගේ health care එක හොඳින් තියාගන්න කියන right එක සුරකින්න තමයි උත්සාහ කරේ කොවිඩ් මේවා වෙලී කරන්නේ කියන්නේ මොකද ආදාහන පුච්චන්න කියලා. සරල වචනයෙන් කවුද පුච්චන්න කියලා. පුච්චන්න කියලා මෙයාලා ආරක්ෂා කරන්න ගියේ ජීවත් වෙලා ඉන්න කට්ටියගේ සෞඛ්‍ය ආරක්ෂාව කියන්නේ. ඒකෙන් කඩ වුණා ඉතින් කතා කරමු මුස්ලිම් අයගේ ආගම කැමැති ආගමක් අදහලා එයාලගේ ආගමේ විදිහට තමන්ගේ ආදාන අවසාන කටයුතු කරගන්න තියෙන අයිතිය. හරි ඒක තමයි ආපු උත්තරේ. ඒක තමයි ආපු උත්තරේ. හරි හොඳයි. එතකොට travel restriction දාප එකක් ගන්න පුළුවන්. travel restriction දැම්මේ මිනිස්සුන් ඉර කරගෙන ඉඳලා ඒගොල්ලන්ගේ health care එක හොඳ දැනකට ගන්න. හැබැයි ඒකෙන් අර freedom to travel කියන එක නැතුව ගියා. මෙතන meanings and ways of protecting democracy කියන තැනදී අපි highlight කරන්න ඕන democratic environment එකේ තියෙන fundamental points ටික. හරි. ඒ ටික තමයි highlight වෙලා ලියන්න ඕන. අපි උත්තර ලියන විදිහ වෙනමම කතා කරමු. ප්‍රශ්න පත්‍රයක් 2020 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරමු. ඒක උත්තර ලියලා තියෙන්නේ. උත්තර ටික කන්ෆර්ම් කරගත්තාට පස්සේ අපිට ඒක සාකච්ඡා කරන්න පුළුවන්. ඒකෙන් කන්ෆර්ම් කරගත්තා. ඊට තව ප්‍රශ්නයක් තියෙනවා direct democracy is impracticable in modern world. වර්තමාන සමාජයේ වර්තමාන ලෝකේ direct democracy එක impracticable කොහොමද උත්තරේ ලියන්නේ 100% direct democracy එක වර්තමාන සමාජයේ impracticable වෙන්න පුළුවන් හේතුව රටේ population එක වැඩි territory එක විශාලයි territory එක විශාල වීම සහ population එක වැඩි වීම කියන හේතුන් මත 100% direct democracy කියන එක වර්තමාන ලෝකේ ප්‍රායෝගික නොවෙන්න පුළුවන් හැබැයි අර මම democratic tools කියලා එකක් කිව්වනේ අපිට පොඩි ගැටලුවක් කියන්න මතුනේ ඒ democratic tools වල direct democratic tools ටික අපිට පාවිච්චි කරන්න පුළුවන් indirect democracy එකක් කියන තැනකදී පැහැදිලිද 100% direct democracy එක නෑ indirect democracy එක තියෙන තැනකදී උනත් අපිට හැකියාවක් තියෙනවා direct democracy tools පාවිච්චි කරන්න referendum initiative recall කියන ඒවා මොන උදාහරණයක් එක්ක ලියන්න. එතකොට අපි indirect democracy එක තියෙන තැනකදී direct democratic tools පාවිච්චි කරලා අපිට මොකද කරන්න පුළුවන්? යම් තාක් දුරකට direct democracy practice කරන්න පුළුවන්. 100%ක් බෑ. නමුත් යම් තාක් දුරකට අපිට practice කරන්න පුළුවන්. ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේ rights and duties are two sides of the same coin. ඒක මම ලාවට පැහැදිලි කරා. මේක තමයි අපි කතා කරන්නේ ඒක theory කතා කරලා ඉවරයි. අද නම් පාඩම පට්ට බෝරින් ඔබ දන්නවා. කලින් පාඩම් වගේ ලක්ෂණ 40 උදාහරණ නම් කරන්න අමාරුයි. එහෙම කරන්න තරම් දෙයක් තිබෙන්නේ නැහැ. theory පාඩම. ඒ කට්ටිය ඉගෙනලා මේ වෙනකම් පුරා කට්ටියට ලියුවේ නැතු. මම දන්නේ මගේ පැත්තේ මට තේරුණ විදිහට මම උපරිමයෙන් කරා කියලා මම හිතනවා. මම දන්න පාඩම මට තේරෙන විදිහට මම කියලා දුන්නා. අපි බලමු ඉතුරු පාඩම් වලට මේ විදිහට දෙයක් කරන්න. ඔයාලට සපෝට් එකක් වෙයි කියලා ඉතන එහෙනම් අද අපි නවත්තමු. හරිද? අද අපි නවත්තමු. එහෙනම් ආයෙ කුප්පියකදී සෙට් වෙමු. ආයෙ කුප්පියකදී සෙට් වෙමු. කට්ටියට good night. Thank you.